समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमोक्खदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स तं किं मन्यसि राहुल किमत्थ्यो आदासोति पच्चवेक्खनत्तो भन्तेति एवमेव को राहुल पच्चवेक्खित्वा कायेन कम्मं कातव्वं पच्चवेक्खित्वा वाचाय कम्मं कातव्वं पच्चवेक्खित्वा मनसा कम्मं कातव्वं ති ගණේමුල්ල ධර්මශ්‍රී වර්ධනාරාමාධිපති ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි සද්ධාවන්ත පින්තුනි 2015 වර්ෂය නිමා වෙන්නට තව දින කිහිපයයි ඉතිරිව තියෙන්නේ. ඉන් අනතුරුව 2016 වර්ෂය ආරම්භ වෙන්නට සූදානම. වසරක් ගෙවි ගිහින් නව වර්ෂයක් ආරම්භ වෙන අවස්ථාව වෙනකොට අපි හැම දිනාටම අපි අපේ ජීවිත පිළිබඳව ටිකක් ආපසු හැරිලා කල්පනා කරලා ආවර්ජනා කරලා බලන්නට ඊටාම සුදුසු අවස්ථාවක්. ගෙවි ගිය වර්ෂයේ අපේ ජීවිත ගත වුණේ කොහොමද? අපි මිනිස්සෙයින් හැටියට බෞද්ධයින් හැටියට මේ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්නට පුළුවන් වෙන විදිහේ කුසල් දහම් අපට කොපමණ සිද්ධ කරගන්න පුළුවන් වුණාද? ඒ වගේම අපේ ජීවිතයේ විවිධ දුබලකම් විටින් විට මතුවෙනවා. මේ වර්ෂය තුල කවර ආකාර දුර්වලකම්ද මතුනේ? ලබන්නා වූ නව වර්ෂය තුල අපි මේ දුබලකම් සකස් කරගෙන වඩාත්ම මනස සංවර්ධනය කරන්නට, ගුණධම් වඩන්නට, තමන්ටත් අනුන්ටත් වැඩදායක ජීවිතයක් ගත කරන්නට කවර ආකාරයෙන් සැලසුම් කරගත යුතුද කියන මේ කාරණා පිළිබඳව ටිකක් කල්පනා කරලා ආවර්ජනා කරලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට වසරක් ගෙවි නව වර්ෂයක් උදා වෙන අවස්ථාව ඊ타ත්ම යෝග්‍යයි. ඒ නිසා ගණේමුල්ල ධර්මශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේහි ගෞරවනීය විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම කැපවීම මත මේ වර්ෂාවසානයේ සිදු කෙරෙන පින්කම් මාලාවේ අද දිනට નિયમિત ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට
මේ හැම දිනාම ඒක රාශි වෙලා සිටින්. ඉතින් වසරක් ගත වී නව වර්ෂයක් ආරම්භ වෙන්නට තව දින කිහිපයක් පවතින නිසා තම තමන්ගේ ජීවිත දිහා ආපසු හැරී බලන්නට සුදුසු විදිහේ ධර්මානුශාසනාවක් සිද්ධ කරන්නට අපි අදහස් කළේ. ඒ සඳහා අපි මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරුවන්ට දේශනා කළ දේශනා පාඨයක් රාහුලෝවාද සූත්‍රයේහි දැක්වෙන. දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුව මුණ ගැහිලා සතුටු සාමීචි කතා බහ නිම කරලා රාහුල හාමුදුරුවන්ගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවා. තං කිං මඤ්ඤසී රාහුල කිමත්ථයෝ ආදාසෝති. රාහුල ඔබට මොකද හිතෙන්නේ? කැඩපත කුමක් සඳහාද තියෙන්නේ? කැඩපත අපි කුමක් පිණිසද පාවිච්චි කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් විමසුවා. දැන් පින්නතුන්ගෙන් ඇහුවොත් මොකද්ද කියන්නේ? කැඩපත එහෙම නැත්නම් කණ්ණාඩිය කුමක් සඳහාද තියෙන්නේ? ඔව් මූණ බලන්න කියලා තමයි කියන්නේ. අපෙන් ඇහුවා වුණත් අපි බොහෝ විට එහෙම තමයි පිළිතුරු දෙන්නේ. නමුත් රාහුල පොඩි හාමුදුරුවෝ පොඩි කෙනෙක් වුණාට කයින් සහ වයසින් උන්වහන්සේ සසරේ බොහෝ මුහුකුරා ගිය ඥානයක් ඇති නිසා උන්වහන්සේ අපි කවුරුත් දෙන විදිහේ සරල පිළිතුරක් නෙමෙයි බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නෙට දුන්නේ. උන්වහන්සේ ඊටාම ගැඹුරු දාර්ශනික උත්තරයක් බුදුහාමුදුරන්ට සැපයුවා. දැන් බුදුහාමුදුරුවෝ විමසුවේ රාහුල ඔබට මොකද හිතෙන්නේ? කැඩපත කුමක් සඳහා තියෙන දෙයක්ද? එතෙන්දි රාහුල හාමුදුරුවෝ පිළිතුරු දෙනවා පච්චවෙක්කනත්තෝ භන්තේ. ස්වාමීනි කැඩපත තියෙන්නේ ප්‍රත්‍යවේක්ෂා කරන්න. ප්‍රත්‍යවේක්ෂා කිරීම සඳහායි කැඩපත තියෙන්නේ කියලා උත්තර දුන්නා. එතනදී බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කිසිම සංශෝධනයක් ඌණ පූරණයක් කරන්නට ගියේ නැහැ. ඒ රාහුල හාමුදුරුවෝ දීපු උත්තරේම ඒ පිළිතුරම පදනම් කරගෙන හොඳ අනුශාසනාවක් කළා. ඒව මේවකෝ රාහුල පච්චවෙක්කිත්වා කායන කම්මං කාතබ්බං. රාහුල ඔබ කියනවානේ කැඩපත ප්‍රතිවේක්ෂා කිරීමටයි තියෙන්නේ කියලා. අන්න ඒ විදිහට කැඩපතින් අපි ප්‍රතිවේක්ෂා කරන්නා වගේ නැවත නැවත ප්‍රතිවේක්ෂා කරමින් ඔබ කරන ක්‍රියාවන් සිදු කළ යුතුය. යම් වැඩක් කරන්න ඉස්සරලා යලි යලිත් ප්‍රතිවේක්ෂා කරලා බැලිය යුතුය. පච්චවෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං. වචන පිට කරන්නට ඉස්සරලා ඔබ නැවත නැවත ප්‍රතිවේක්ෂා කොට බැලිය යුතුය. පච්චවෙක්කිත්වා මනසා කම්මං කාතබ්බං. රාහුල ඔබ සිතුවිලි සිතනකොට තීරණ ගන්නකොට ඒවා පිළිබඳව නැවත නැවත ප්‍රතිවේක්ෂා කොට බැලිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. දැන් පින්නතුන්ට මොකද හිතෙන්නේ? කැඩපත ප්‍රත්‍යවේක්ෂාව සඳහායි කියලා ඇයිද රාහුල හාමුදුරුවෝ දේශනා කළේ? එහෙම නැත්නම් පිළිතුරු දුන්නේ මොකද්ද ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා කියන්නේ? ඇත්තටම අපි කණ්ණාඩියේ මූණ බලලා මොකද්ද කරන්නේ? ඔව් අඩුපාඩු විමසන එක. අඩුපාඩු විතරක්මද බලන්නේ? නෑ, හොඳට අපට අවශ්‍ය විදිහට හැම දෙයක්ම තියද කියලා. ඒ කියන්නේ ಗುಣ දොස් දෙකම බලනවා. අපට ඕන විදිහට හැම දෙයක්ම තියනවාද, මොනවද අඩුපාඩු තියෙන්නේ? එතකොට අඩුපාඩු තියෙන්නේ මොනවද කියන එක සහ අපට අවශ්‍ය විදිහට හැමදේම සැකසීලා තියනවාද? දැන් ඉස්සර කාලේ නම් පුංචි කැඩපත්නේ තියෙන්නේ, කණ්ණාඩිනේ තියෙන්නේ මූණ බලන්න. හැබැයි වර්තමානයේ එහෙම නෙමෙයි, ස්මුදුනේ ඉඳලා දෙපතුල දක්වාම බලන්න පුළුවන් ලොකු කැඩපත් තමයි හයි කරගෙන තියෙන්නේ බොහෝ විට නිවෙස්වල. ඉතින් ඒකත් හොඳයි. මූණ විතරක් බලලා හරියන්නේ නැහැනේ. මුළු සරුවාංගෙම අපට අවශ්‍ය විදිහට තියනවාද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕනේ. ඇඳුම හරිද, මාලේ හරිද, සෙරෙප්පු දෙක හරිද? එතකොට ඇඳුමට සෙරෙප්පු දෙක ගැලපෙනවද, කරාඹුව ගැලපෙනවද? මේ විදිහට නොයෙක් දේවල් ගලපලා සංසන්දනය කරලා බලනවා. එතකොට එහෙම අඩුපාඩුවක් වගේ පෙනුනොත් ඊට පස්සේ ගිහිල්ලා ආපහු සකස් කරගෙන ඇවිල්ලා ආපහු බලනවා. ගෙදරින් එළියට බහින්න ඉස්සරලා අඩුතරමින් දෙතුන් වතාවක්වත් කැඩපත ඉදිරියට ගිහිල්ලා ಗುಣදොස් බලලා තමයි ගෙදරින් දොට්ට බහැලා යන්නේ. එතකොට දැන් අපි ගෙදර ඉඳද්දි නිරන්තරයෙන් ගිහිල්ලා කැඩපත ළඟට ගිහින් බලනවද?
එහෙම බලන්නෙත් නැහැ. එහෙනම් ලෝකයේ අනිත්‍ය ඉදිරියට යනකොට මිනිස්සුන්ට පේනකොට එතකොට විතරයි අපි කැඩපත ළඟට ගිහින් බලන්නේ. අනිත් වෙලාවට ඔළුව පීරලාද නැද්ද, දත් මැදලාද නැද්ද, මූණ හොදලාද නැද්ද, ඇහි කබ තියනවාද නැද්ද, ඇඳුම හරියට තියනවාද, ඒකේ දැලි ගෑවිලාද, එහෙම මිනිස්සුන්ට එච්චර සිතන්නට පෙළඹෙන්නේ නැහැ. Taman තනියෙන් ඉන්නවා නම් ඒව ඕන හැටියකට තිබිද්දෙන් අනිත් අය කවුරු හරි එනවා කිව්වොත් හරි අපි ගෙයින් එළියට බහැලා අනිත් අය මුණ ගැහෙන්න යනවා නම් හරි තමයි ඉක්මනට අර ඔක්කොම සකස් කරගෙන ක්‍රමානුකූලව පිළියෙල කරගන්න වෑයම් කරන්නේ. ඉතින් මේ විදිහට ಗುಣදොස් පරීක්ෂා කරලා බලනවට තමයි ප්‍රත්‍යවේක්ෂා කරනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් දැන් රාහුල හාමුදුරුවෝ පිළිතුරු දුන්නේ කැඩපත ප්‍රත්‍යවේක්ෂාව සඳහායි භාවිතා කරන්නේ කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාහුල ඒ වගේ ඔබ යම් දේවල් කරනකොට ඒවා Tamanට විතරක් නෙමෙයිනේ ලෝකේ අනිත් අයත් දකින්නවනේ, අනිත් අයටත් පෙනෙනවනේ. ඒ නිසා ඔබ කරන කටයුතු ගැන වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. ගෙයින් එළියට බහිනකොට පිරිස හමුවට යනකොට ඔබ කැඩපතෙන් මුහුණ බලලා, ශරීරය බලලා, ඇඳුම බලලා ප්‍රත්‍යවේක්ෂා කරලා අඩුපාඩු හදා ගන්නා වගේ මිනිස්සුත් එක්ක වැඩ කරනකොට, ලෝකයේ හමුවේ කටයුතු කරනකොට අපි කරන ක්‍රියාවන් තව බොහෝ දෙනා දකිනවා. ඒ නිසා නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ කරන දේවල් කළ යුතුයි, අඩුපාඩු සකස් කරගෙන. ඊළඟට වචන කතා කළාම දැන් යම් වචනයක් අපි ප්‍රකාශ කළාම ඒක ආපහු ගන්න බෑනේ. ඒක නොඇහුණා කරන්න බෑනේ. අනිත් බොහෝ දෙනා ඒක අහලා නොයෙක් විදිහේ අදහස් ඇති කරගන්නට පුළුවන්. ඒ නිසා ඔබ යම් වචනයක් ප්‍රකාශ කරනකොට ඊටාම පරිස්සම් වෙන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ. වචනේ පිට කරන්න කලින් නැවත ಗುಣදොස් විමසා බලන්නට ඕනේ, ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕනේ. දැන් එතකොට කායික ක්‍රියා සහ වචන තමයි ලෝකෙට ඇහෙන්නේ, ලෝකෙට පෙනෙන්නේ. අපි හිතන ඒවා අනිත් අයට පෙනෙනවද? ඔව්. පුබ්බේ පරචිත්ත විඥානඥානයේ තියන අය, දිවස තියන අය, ඒ බඳු අයට පෙනෙන්නට පුළුවන්. නමුත් හැමෝටම අපි හිතන දේවල් පෙනෙන්නේ, දැනෙන්නේ නැහැ. නමුත් දැන් ලෝකෙට පේන ඒවා විතරක් හදාගත්තාම ඇති. අර දැන් ගෙදර ඉන්නකොට ඔළුව පීරලාද, මූණ හොදලාද, දත් මැදලාද කියලා බලන්නේ නැහැ. හැබැයි මිනිස්සු ඉස්සරහට යනකොට අපි ඒවා ඔක්කොම සකස් කරගන්නවා. ඉතින් ඒ විදිහට ලෝකෙට පේන ටික විතරක් සකස් කරගෙන ප්‍රමාණවත් නැහැ. යම් කෙනෙක් ಗುಣදහම් මතින් වැඩෙන්නට නම්, ඒ වගේම නිවන් මඟ තුල පුහුණු වෙන්නට නම්, කෙලස් නසන වැඩපිළිවෙලකට අවතීර්ණ වෙන්නට නම් ඒ තැනත්තා වඩා නිර්වද්‍ය, වඩා අර්ථ සම්පන්න ජීවිතයක් ගත කරන්නට නම් ලෝකෙට පේන දේවල් විතරක් ක්‍රමානුකූලව හසුරුවාගෙන ප්‍රමාණවත් නැහැ. අනිත් අයට නොදැනුණත්, අනිත් අයට නොපෙනුණත් ඔබ සිතන දේවල් පිළිබඳවත් නැවත ಗುಣදොස් විමසා බැලිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මොකද අපි සිතන දේවල් වලට අනුව, අපි කල්පනා කරන දේවල් වලට, අපේ දැක්මට, අපේ ආකල්ප වලට අනුවනේ අපි වැඩ කරන්නේ. අපේ සිතුවිලි වලට අනුවනේ අපි වචන මෙහෙවන්නේ. ඒ නිසා වචනය සහ කායික ක්‍රියාව කියන මේ දෙකම සිතුවිලි මත පදනම් වෙනවා. ඒ නිසා ඔබ සිතන සිතුවිලි පිළිබඳව නැවත අර කණ්ණාඩියෙන් බලලා ප්‍රත්‍යවේක්ෂා කරන්න වගේ ඔබේ මනස පිළිබඳව යලි ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. අපිට මේ ඉන්ද්‍රිය පහක්ම පිහිටලා තිබුණට මේ ඉන්ද්‍රයන්ගෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ බාහිර දේවල් බලන්න විතරයි. අපට ඇහැ උදව් වෙනවා ලෝකේ දකින්නට. හැබැයි මේ ඇහෙන් අපේ මූණ බලන්නට අමාරුයි. ඒ නිසා අපි මොකද කරන්නේ? ඉස්සරහින් කැඩපතක් තියලා ඒකෙන් ආවර්ජනා කරලා බලනවා. කනෙන් බාහිර ලෝකේ දේවල් අහන්න පුළුවන්. හැබැයි මේ කය ඇතුලේ තියෙන ශබ්ද බද්ද මේ කනට එච්චර ඇහෙන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන ඔක්කොම ඇහෙන්න ගත්තනම් එහෙම ඇහෙන්න ගත්තනම් මිනිස්සුන්ට සිහි කල්පනාවෙන් ඉන්නටත් අමාරුයි. එතකොට නහයට බාහිර ගඳ සුවඳ දැනෙනවා. හැබැයි මේ කය ඇතුලේ තියෙන දුර්ගන්ධය මේ නහයට දැනෙන්නේ නැහැ.
අපේ කයේ උනත් පිටින් තියෙන දුර්ගන්ධ දැනෙනවා. හැබැයි ඇතුලේ තියෙන දුර්ගන්ධය දැනෙන්න ගත්තොත් එහෙම මල, මුත්‍ර, සෙම, සොට්ටු, ලේ මේ හැම දෙයකම දුර්ගන්ධය දැනෙන්න ගත්තොත් නහය නොතිබුණා නම් හොඳයි කියලා හිතෙන්නට පුළුවන්. හැබැයි වාසනාවකට වගේ මේක ඇතුලේ තියෙන ඒවා අපිට දැනෙන්නේ පිට දුර්ගන්ධය හෝ සුගන්ධය විතරයි අපේ නාසයට දැනෙන්නේ. එතකොට මේ විදිහට අපට මේ ඉන්ද්‍රයන්ගෙන් බොහෝ කොට බාහිර ලෝකය හඳුනා ගන්නට පුළුවන්. නමුත් අභ්‍යන්තරයේ ඒවට එපමණ දැනෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ මනසටත් බොහෝ කොට අරමුණු වෙන්නේ බාහිර ලෝකයමයි. අනේකාගේ වරද, අනේකාගේ අඩුපාඩු, අනේකාගේ උස්මිටිකම්, අනේකාගේ හොඳ නරක ඕන තරම් අපට පේනෙනවා. හැබැයි තමන්ගේ දුබලකම, තමන්ගේ හොඳ නරක පරීක්ෂා කරන්නට අපේ මනස එතරම් යොමු වෙන්නේ නැහැ. අර ඇස් දෙකෙන් ලෝකය බැලුවට අපේ මූණ පේන්නේ නැති වෙනකොට අපි උපක්‍රමයක් යොදා ගන්නවා. මොකද්ද? කැඩපතක් ඉදිරියෙන් තියලා ඒකෙන් මූණ බලලා අඩුපාඩු හදා ගන්නවා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට අනිත් අයගේ ಗುಣ දොස් නම් ඕනතරම් පේනවා. අර කතාවට කියනවානේ අනිත් එක්කෙනාගේ ඇහි තියෙන මොකද්ද? කෙස් ගහ පේනවා. එහෙම නැත්නම් තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ කියලා. එතකොට මේ උපමා මෙහෙම සැකසීලා තියෙන්නේ පින්නතුනේ ගැඹුරු අර්ථයක් ඇතිව. එතකොට අනිත් එක්කෙනාගේ පුංචි දෝෂය උනත් පේනවා. තමන්ගේ මහා දෝෂය පේන්නේ නැහැ. එහෙම ගතියක් අපිට තියෙනවා. අර ඇස් දෙකෙන් ලෝකය බලන්න වගේ තමයි. අනේකගේ නහය හරි තැන තියනවද නැද්ද කියන එක අපිට පේනවා. අපේ නහය කොහොමද කියලා අපිට පේන්නේ නැහැ. අනික මූණ හොදලා නැද්ද කියලා අපිට බැලු බැලමට පේනවා. අපි මූණ හොදලා නැද්ද කියලා අපිට එකපාරට පේන්නේ නැහැ. ඉතින් ඒකට තමයි අපි කැඩපත පාවිච්චි කරන්නේ. නැවත ආවර්ජනා කරලා බලන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාහුල ලෝකෙට පෙනුනත් නොපෙනුනත් ඔබ පිළිබඳව අපට බාහිර ලෝකයේගේ ගුණදොස් විතරක් නෙමෙයි අභිවෘද්ධිය කැමති සත්පුරුෂයා විසින් නැවත නැවත Taman කරන කියන සිතන සෑම දෙයක් පිළිබඳවම යලි යලිත් ප්‍රත්‍යවේක්ෂා කොට බැලිය යුතු වෙනවා. එසේ ප්‍රත්‍යවේක්ෂා කරන්නා වූ තැනැත්තාට තමයි අර කැඩපතින් මොහොන බලලා අඩුපාඩු සකස් කරගෙන වඩා ප්‍රසන්න ආකාරයෙන් පවතිනාසේ යලි යලි Taman පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුට තමයි දෙවි මිනිසුන්ට ප්‍රියමනාපව වඩා නිර්වද්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට දැන් අපි කරන ක්‍රියාව වඩා නිවැරදිද වැරදිද කියලා කොහොමද තීරණය කරන්නේ කුමක් මතද? දැන් අපි හිතමු මම යමක් කරනකොට මම ඒක නිවැරදි කියලා හිතාගෙන තමයි කරන්නේ. හැබැයි තව කෙනෙකුට ඒක වැරදි වගේ පේන්න පුළුවන්. මං කතා කරන වචනේ නිවැරදි කියලා හිතාගෙන තමයි මං කතා කරන්නේ. තව කෙනෙකුට ඒක වැරදි වගේ පේනෙන්නට පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඔන්න එතකොට අපිට ගැටලුවක් මතුවෙනවා. දැන් අපි කොහොමද වැරද්ද නිවැරද්ද තීරණය කරගන්නේ? මට මතකයි අපි ওই නුවර ප්‍රදේශයේ ධර්මදේශනාවකට වැඩම කළ අවස්ථාවේ ඒ ධර්මදේශනාවට ආරාධනා කරලා තිබුණු මෑණියන් සියලු දෙනාම රැස් වෙලා අපි ධර්මාසනේ වාඩි වුණාට පස්සේ දහත් වට්ටිය අරගෙන ආවා පූජා කරන්න. ඒ දහත් වට්ටිය ඉතින් බොහොම ගෞරව සම්ප්‍රයුක්තව ඒ පැත්තේ වට්ටියක් නෙමෙයි අර බුලත් හෙප්පුවනේ තියෙන්නේ. ඉතින් බුලත් හෙප්පුව හොඳට හදාගෙන ඒක සුදු රෙද්දකින් සුදු ඇතිරිල්ලකින් වහගෙන බොහොම ගෞරව සම්ප්‍රයුක්තව දැන් ධර්මශාලාව මැද්දෙන් අරගෙන එනවා. එනකොට දෙතුන් දෙනෙක් කෑ ගැහුවා ඕක ඇරලා පූජා කරන්න කියලා කෑ ගැහුවා. දැන් ඒ උපාසකම්ම එහෙම්මම ශාලාව මැද්දේ නැවතිලා දැන් අර පිරුවටේ ඇරියා. අරිනකොටම තව ඊට වැඩිය හයියෙන් තව පිරිසක් කෑ ගහනවා ඕක වහලා පූජා කරන්න කියලා. දැන් උපාසකම්ම ඉක්මනට වැහුවා. වහනකොටම අනිත් පිරිස කෑ ගහනවා නෑ අරින්න ඕක ඇරලා පූජා කරන්න. දැන් අරිනවා වහනවා. අරිනකොට අනිත් කට්ටිය කෑ ගහනවා වහන්න කියලා. වහනකොට අනිත් කට්ටිය කෑ ගහනවා අරින්න කියලා. දැන් උපාසකම්මට දහත් වට්ටිය පූජා කරන්න නිනව්වක් නැහැ. දැන් වටපිට බලනවා මොකද්ද කරන්නේ මේක අරිනවද වහනවද? පස්සේ මම කිව්වා ඕක ඇරලා හරි වහලා හරි ඔය තියෙන හැටියකට ගෙනත් පූජා කරන්න කියලා. එදා ධර්මදේශනාවට මම හිතාගෙන හිටපු මාතෘකාව පැත්තකින් තියලා මම පැයක් බණ කිව්වේ දහත් වට්ටිය පූජා කරන්නේ ඇරලාද වහලාද කියලා. දැන් ඇත්තටම පූජා කරන්න ඕනත් ඇරලාද වහලාද? ඔය ඉතින් මෙතනින් අහන්න ගියාම මෙතනින් එදා වෙච්ච වැඩේම තමයි වෙන්නේ. කට්ටියක් කියයි අරලා කියලා කට්ටියක් කියයි වහලා කියලා. දැන් එතකොට
ඔය විදිහ ගැටලුවක් අපට මතුවෙනවා. මම මේ ප්‍රායෝගිකව මතු කරලා පෙන්නුවේ අපි යමක් හොඳයි කියලා හිතුවට තව පිරිසක් කියනවා ඒක එහෙම නෙමෙයි හොඳ වෙන විදිහකට කියලා. ඒක නෙමෙයි හරි වෙන විදිහකටයි හරි කියලා. එතකොට අපි යමක් වැරදි කියනකොට තව පිරිසක් කියනවා නෑ ඒක හරි කියලා. දැන් කොහොමද ලෝකේ අපි හරි වැරද්ද හොඳ නරක තීරණය කරගන්නේ? අන්න ප්‍රත්‍යවේක්ෂා කරන්න නැත්තේ අන්න ඒ සඳහායි. හැබැයි ප්‍රත්‍යවේක්ෂා කරන්නත් අපිට මොකක් හරි මිම්මක් තියෙන්න ඕනේ. ඒ නිසා බුදුදහමේ අපිට පැහැදිලි කරනවා ඒක වහලා පූජා කරනවද ඇරලා පූජා කරනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ තමන් යම් ක්‍රියාවක් කරනවා නම් මොකක්ද ඒකේ පරමාර්ථය මොන අදහසින්ද කරන්නේ අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න. ලෝකේ අනිත් අය කියන දැන් 100ක් එක්ක වැඩ කරන්න ගියොත් ඔය 100 දෙනාම කියන දේවල් අපිට කරන්න බෑනේ තනි එක්කෙනාට. අනිත් එක වැඩක් 100ක් ආකාරයකින් කරන්නත් බෑනේ එක විදිහකනේ කරන්න පුළුවන්. ඒ නිසා අර අනිත් අය කියන කරන හැටියට දේවල් හසුරවන්න ගියොත් එහෙම අපිට නිකන් මඩේ හිටවපු ඉන්නක් වගේ ඒ පැත්තට වැනෙනවා මේ පැත්තට වැනෙනවා ස්ථාවරයක් නැති වෙනවා. එහෙම ස්ථාවරයක් නැතිව අපට අපේ දෙපයින් හිට ගන්නට බැරි වුණොත් වැඩි දුරක් යන්න හම්බ වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා ස්වාධීනව එහෙම නැත්තම් අනිත් අය කවර ආකාරයෙන් චෝදනා කළා වුණත් ප්‍රශංසා කළා වුණත් අපි යන ගමන නොසැලී යන්නට නම් හිතුවක්කාර වෙන්නට කියන එක නෙමෙයි අපිට පැහැදිලි දැක්මක් තියෙන්නට ඕන මම මේ දේ කරන්නේ කුමක් සඳහාද කියලා. ඒ නිසා දහත් වට්ටිය වහලා පූජා කරනවා නම් Taman එහි අර්ථය දැනගන්න ඕන මොකටද මේක වහලා පූජා කරන්නේ. එතකොට ලෝකෙම ඒක කරලා පූජා කරන්න කියලා කෑ ගැහුවොත් අපිට කලබල වෙන්න දෙයක් නැහැ. මම මෙන්න මේ අර්ථය අතුවයි මේක කරන්නේ. එතකොට අපි ඒක ඇරලා පූජා කරනවා නම් හරියට තේරුම් ගන්න ඕන මොකටද ඒක ඇරලා පූජා කරන්නේ. ලෝකෙම කෑ ගැහුවත් ඒක වහන්න කියලා අපිට එතකොට සැලෙන්නේ නැතුව ඒක කරන්න පුළුවන්. දැන් අපි තව කාරණයක් ගමුකෝ බුද්ධ පූජාව වහලාද පූජා කරන්න ඕන ඇරලාද? දැන් මම නම් පූජා කරනකොට මම බොහෝ වෙලාවට බුද්ධ පූජාව වහලා පූජා කරන්නේ. ඇයි කියලා ඇහුවහම මම ඒකට පැහැදිලි දැක්මක් ඇති කරගෙන තියෙනවා මෙන්න මේ කාරණා නිසායි මම බුද්ධ පූජාව වහලා පූජා කරන්නේ. ඒතකොට තව අය කියන්න පුළුවන් නෑ බුදුහාමුදුරන්ට පිළිගන්නනවා නම් අරලා තමයි පිළිගන්නන්න ඕන. ඉතින් ඒකත් මම පිළිගන්නවා. ඉතින් බුදුහාමුදුරෝ ජීවමානව වැඩ ඉන්නවා කියන අදහසින් බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පිළිගන්නකොට වැසුම් ඇරලා පූජා කරන එක හොඳයි. ගෞරව සම්ප්‍රයුක්තව එහෙම කිරීම වරදක් කියලා කියන්න බෑ. හැබැයි මං කුමක් නිසාද වහලා පූජා කරන්නේ? දීර්ඝ කාලයක් අත්දැකීමෙන් තේරුම් අරන් තියෙනවා බුද්ධ පූජාව අරලා තිබ්බන් පස්සේ හුනොද අරොම්මොන් සත්තු ඇවිදින් ඒකට පනිනවා. එතකොට ගිලම්පස ටිකක් පූජා කළන් පස්සේ සීනි දාලා පිළියෙල කළන් පස්සේ අඩුම තරමින් ඕක අස් කරනකොට ඇඹලයි 3-4 දෙනෙක්වත් දිවිනසාගෙන ඒකට පැනලා. ඉතින් දැන් අපි බුද්ධ පූජාව තියලා තව සතෙකුගේ දිවිතොර කරන්නට මොකටද අපි අවස්ථාවක් හදලා තියන්නේ? ඊට වැඩිය හොඳයිනේ ගිලම්පස කෝප්පේ වහලා තිබ්බන් පස්සේ ඇඹලයින්ට පනින්න බැරි වෙන්නේ. එතකොට බුදුහාමුදුරන්ටනේ අපි පූජා කරන්නේ. එතකොට දැන් ඉතින් වැස්ම ඇරිය නැත්තම් ඒක පූජා වෙන්නේ නැහැ වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. බුදුහාමුදුරෝ ජීවමානව නැහැනේ. උන්වහන්සේගේ ගුණ සිහි කරලානේ පූජා කරන්නේ. ඇරලා තිබ්බත් වහලා තිබ්බත් උන්වහන්සේට පූජා කරන්න ගැටලුවක් නැහැනේ. අපි හිතමු ජීවමානව වැඩ ඉන්නවම කියලා. එහෙනම් ඉතින් උන්වහන්සේට මේක ඇරලා වළඳන්න කිසි ප්‍රශ්නයක්වත් නැහැනේ. ඒ නිසා උන්වහන්සේ ජීවමානව වැඩ හිටියත් නොසිටියත් අපට පූජාව වහලා තියලා පූජා කිරීම ගැටලුවක් නැහැ. හැබැයි එහෙම පූජා කරනකොට මට වඩා වැඩිහිටි භික්ෂුවක් එතන පිළිබඳව යම් වගකීමක් දරන කෙනෙක් කිව්වොත් එහෙම නෑ ඔක ඇරලා පූජා කරන්න කියලා ආයේ ගැටුමක් ඇති කරගන්නේ. ඒ වෙලාවට මම වහාම ඒ වැසුම්පත ඉවත් කරලා පූජා කරනවා. ඇයි එතන ආධිපත්‍ය දරන ඒ කටයුත්ත පිළිබඳව මූලික වෙලා ක්‍රියා කරන එතන වගකීම් දරන කෙනාගේ ආකල්පය ඒකනම් අපි ඒකට විරෝධතාවය දක්වන්නට ඕන නෑ. ඒක මගේ වැඩක් නෙමෙයි. ඒ තනත්තාගේ වැඩක්. ඒතර ඇඹලයි වැටෙනවද, හුණු පනිනවද කියන එක ඒ තනත්තා බේර ගන්න කාරණයක්. ඒක මට අදාළ දෙයක් නෙමෙයි. එතකොට ඒක මගේ කැමැත්තට අනුව, මගේ අවශ්‍යතාවයට අනුව මම මූලික වෙලා කරනවා නම් මෙන්න මෙහෙමයි කළ යුත්තේ කියලා අපි යම්කිසි ස්ථාවරයකට එන්න ඕන කරන්නේ පැහැදිලි දැක්මක්, निराවුල් අර්ථයක් ඇති කරගෙන. එහෙම නැතුව එයා කියන හැටියට, මෙයා කියන හැටියට, අර පොතේ තියෙන හැටියට, මේ පොතේ තියෙන හැටියට අපට දේවල් කරන්න ගියොත් කවදාවත් අපට පැහැදිලි දැක්මක් ඇතුව වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ කියනකොට.
දැන් මේ කාරණේම තමයි බුදුරජාණන් වහන්සේ අර කාලාම සූත්‍රයේ පැහැදිලි කරන්නේ. කේසපුත්ත නියම් ගමට ඇවිල්ලා එක් ශාස්ත්‍රවරු එක් ධර්ම කතිකයින් කියනවානේ මේවයි හැබැයි දහම අනිත් ඒවා ඔක්කොම වැරදි කියලා. ඉතින් මෙහෙම කීප දෙනෙක් කියනකොට ඒ ගමේ මිනිස්සුන්ට හරි ප්‍රශ්නයක් ඇති වුණා. දැන් කොයිකද හරි කොයිකද වැරදි? කොහොමද අපි තීරණය කරන්නේ? ඉතින් ඒ විදිහට කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගෙන් මේ පැනේ අහනවා. ස්වාමීනි දැන් එක පිරිසක් කියනවා මේ දහමයි හරි, තව පිරිසක් කියනවා මේ දහමයි හරි කියලා. අනිත් ඔක්කොම වැරදි කියලා. දැන් අපි කුමක්ද හරි කුමක්ද වැරදි කියලා තීරණය කරගන්න. මෙහෙම දේශනා කළාම ඕනනම් බුදුහාමුදුරන්ටත් දේශනා කරනවා. ඔක්කොම පැත්තකින් දාලා මේ මං කියන විදිහට කරන්න. එහෙම දේශනා කරන්න තිබුණා. හැබැයි බුදුහාමුදුරුවෝ එහෙම එකක් නෙමෙයි දේශනා කළේ. ඒ කවුරු කිව්වත් කොහොම පැවතුනත් කමක් නැහැ. ඒ වගේ අවධානය යොමු කරන්නට ඕන. හැබැයි තමන් යමක් කරන්නට ඉස්සෙල්ලා තමන්ගේ ප්‍රඥාවෙන් එය විමසා බලන්නට ඕන. ඒ විදිහට තමන්ගේ ප්‍රඥාවෙන් විමසා බලනකොට තමයි අපිට මේ කාරණා නිවැරදිව හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. අනිත් කෙනා කියන දේ හරි වෙන්න පුළුවන්. හැබැයි අනේකාගේ ප්‍රඥාවෙන් ඒක හරි කියලා තේරුම් ගත්තට අපට තේරෙන්නේ නැත්නම් එතනින් එහාට කරන්න දෙයක් නැහැනේ. අපි හිතමු බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් ලෝකය අවබෝධ කරගෙන අපට කරුණු කියා දෙනවා. දැන් උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් අපට පුළුවන් ද ධර්මයේ තේරුම් ගන්න? අපි ධර්මයේ තේරුම් ගන්න නම් අපේ ප්‍රඥාව අවදි කරන්න ඕන. ඒ නිසානේ මේ ධර්ම පිළිබඳව තථාගතයන් වහන්සේම දේශනා කරන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. බුදුහාමුදුරුවෝ සර්වඥතා ඥාණයෙන් තමයි මේ සියල්ල අවබෝධ කරගෙන දේශනා කරන්නේ. ඒක සැකයක් නැහැ. හැබැයි සැකයක් නැති වුණාට මේක අවබෝධ කරන්න නම් තම තමන්ගේ ප්‍රඥාව අවදි කරලා දකින්නට පුහුණු වෙන්නට ඕන. එහෙම නොදකින තාක්කල් හුදෙක් අපට ඒවා සද්ධාවෙන්, විශ්වාසයෙන්, රුචි අරුචිකම් මත පමණයි පිළිගන්නට වෙන්නේ. ඉන් එහාට පැහැදිලි දැක්මක් ඇති කරගෙන නිවැරදි ස්ථාවරයක් ඇතුව ඉදිරියට යන්නට බැරි වෙනවා. එහි අර්ථය පිළිබඳව පැහැදිලි දැක්මක් අපිට නැතිනම්. ඒ නිසා අපි කවර ක්‍රියාවක නිරත වුණත් වෙනතුනේ කරන කටයුතු නිවැරදි අර්ථය හඳුනාගෙන කළ යුතු වෙනවා. මීට පෙර දිනේ ධර්මදේශනාවේදී අපිට මතක හැටියට අපි සිහිපත් කළා පින්කම් කරනකොට අපි කොහොමද ඥාන සම්ප්‍රයුක්ත වේ කටයුතු කරන්නේ? අවිචාරවත්ව ක්‍රියා කරන්නේ නැතිව දානයේ පරමාර්ථය කුමක්ද කියලා දැනගෙන අපි කොහොමද දන් දෙන්නේ? සීලේ පරමාර්ථය කුමක්ද කියලා දැනගෙන අපි කොහොමද සිල් රකින්නේ? භාවනාවේ පරමාර්ථය කුමක්ද කියලා දැනගෙන අපි කොහොමද භාවනා කරන්නේ? එහෙම කළොත් පමණයි එහි හැබැයි අර්ථය මතු කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? හැම දෙයක්ම කරලා තියෙනවා, පවත්වගෙන ගිහිල්ලා තියෙනවා, සම්ප්‍රදායක් වශයෙන් ඒවා කෙරිලා තියෙනවා. හැබැයි අවශ්‍ය දේ මතුවෙලා නැහැ. දැන් අද මේ ලංකාවේ සමහරු චෝදනා කරන්නේ එහෙමනේ. දෙයින් රැය වෙනකම් පැය 24ම බණ කියනවා, පැය 24ම බණ අහනවා, මෙච්චර පිංකම් කරනවා, මේ තරම් දහම පිළිබඳව ප්‍රබෝධයක් තියෙනවා නම් ඇයි මේ මිනිස්සු අපරාධ කරන්නේ? ඇයි මිනිස්සු වැරදි කරන්නේ? ඇයි මිනිස්සුගේ ජීවිත ධර්මානුකූලව සැකසීලා නැත්තේ? ඒ කොමක් නිසාද පින්නතුනේ? අර ක්‍රියාව පවත්වාගෙන යනවා. හැබැයි එහි මූලික අර්ථය Tamanවත් දන්නේ නැත්නම් කොහොමද ඒ අර්ථ මතු කරන්නේ? මතු කරන්න විදිහක් නැහැ. මම මෙච්චර කාලයක් භාවනා කළා කියලා කිව්වට වැඩක් නැහැ. භාවනාවෙන් කෙරෙන්න ඕන දේ කෙරිලා නැත්තම්. මොකද්ද භාවනාවෙන් කෙරෙන්න ඕන? දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම සහ යහගුණ හඳුනාගෙන අවදි කිරීම. ඉතින් මට දැන් භාවනා කරලා මෙච්චරක් වෙලා දැන් වාඩි වෙලා ඉන්න පුළුවන්, සමාධි වෙන්න පුළුවන්, පාවෙනවා වගේ දැනෙනවා, එළිය පේනවා. භාවනා කරනකොට මට මේ දේවල් දැర్శණය වෙනවා. මේ කතන්දර මොනවා කිව්වත් Tamange දුබලකම් හඳුනාගෙන ටික ටිකවත් දුරු කරන්න වෑයම් කරලා නැතිනම් නිවන් දැකීම සඳහා අත්‍යවශ්‍ය ගුණාංග හඳුනාගෙන ටිකෙන් ටිකවත් අවදි කරන්නට පුහුණු වෙලා නැතිනම් අර මොන කතන්දර කිව්වා වුණත් භාවනාවේ අත්‍යවශ්‍ය සාධකය අවදි වෙලා නැහැ. එතකොට එහෙමනම් ඒ තැනත්තා මෙච්චර කල් අච්චර කල් භාවනා කළා කියන එකේ ඒ තරම් අර්ථයක් නැති වෙනවා. ඒවා පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. හැබැයි අවශ්‍ය වෙලාවට ඒ දහම මතු කරගන්නට, දෛනික ජීවිතයට භාවිතා කරන්නට ඒ තැනත්තා යොදාගෙන නැහැ. ඒ නිසා අපි යම් කටයුත්තක් කරනකොට පින්නතුනේ නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ මොකක්ද මෙහි පරමාර්ථය.
ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරන පරමාර්ථයෙන් නිවැරදි වුණාට පමණක්ම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. තවත් කාරණා දෙකක් පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ මොනවද? පරමාර්ථය හරි ඒ පරමාර්ථයට අනුව තමයි කටයුතු කරන්නේ. හැබැයි මේ ක්‍රියාව කරන්න ගිහිල්ලා Tamanට හානි වෙනවද? එහෙනම් ඒ ක්‍රියාව සුදුසු නැහැ. අනුන්ට හානි වෙනවද? එහෙමනම් ඒ ක්‍රියාව සුදුසු නැහැ. Tamanටත් අනුන්ටත් හානි වෙනවා නම් කොහොමත් ඒ ක්‍රියාව සුදුසු නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරන්ට මේ සූත්‍රයේදී අවවාද කරනවා රාහුල ඔබ හොඳ නරක විනිශ්චය කරනකොට මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්නට ඕන. ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕන මෙසේ න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති මේ කරන ක්‍රියාව මගේ අයහපත පිණිස හේතු වෙන දෙයක් නෙමෙයි. හානිය කියලා මෙතන අදහස් කරන්නේ අයහපත. එහෙම නැත්නම් දැන් මහබෝසතාණන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් දන් දීලා තිනවා. තමන්ගේ ජීවිතය සම්පූර්ණ අහෝසි කරගෙන. හැබැයි අයහපතක් වෙලා නැහැ උන්වහන්සේට. ජීවිතේ නැති වෙන්න පුළුවන්. අයහපතක් වෙලා නැහැ. ඒ නිසා යම් යම් පාඩු අපට සිද්ධ වෙන්න පුළුවන් කැපකිරීම කරනකොට පරිත්‍යාග කරනකොට. හැබැයි අයහපතක් නොවිය යුතුයි. දැන් බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ සම්පූර්ණ කයම අනිත් අයට ආහාරයක් වෙන්න දුන්නා කියලා ඇස් දෙක උපුටලා දුන්නා කියලා හිස ගලවලා දන් දුන්නා කියලා ජීවිතයට හානි වෙලා තියෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේට අයහපතක් වෙලා තියෙද? නෑ. සංසාරික වශයෙන් යහපතක් සඳහා සියල්ල උපකාර වෙලා තියෙනවා. ඒ නිසා න අත්තබ්බ්‍යාබාදාය සංවත තමන්ට අයහපතක් නොවෙනවා නම් න පරබ්බ්‍යාබාදාය සංවතති ලෝකේ අන් අයට අයහපතක් නොවෙනවා නම් අන්න ඒ දේවල් එහෙම නැත්නම් ඒ දෙගොල්ලටම යහපතක් නොවෙනවා නම් අන්න ඒ බඳු දේ නිවැරදි දේ කල යුතු දේ සුදුසු දේ කියලා ඔබ හඳුනාගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් යමක් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනකොට අපිට හැම විටම එහි පරමාර්ථය හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පරමාර්ථයට අනුකූලව ක්‍රියා කරනකොට මේක Tamanට හානි පිණිස පවතිනවද? අනුන්ට හානි පිණිස පවතිනවද? Tamanටත් අනුන්ටත් හානි පිණිස පවතිනවද? එසේනම් නොකල යුතුයි. Tamanගේ යහපත පිණිස පවතිනවද? අනුන්ගේ යහපත පිණිස පවතිනවද? දෙපාර්ශ්වයේම යහපත පිණිස පවතින හැටියට මේ ක්‍රියාව කරන්නට පුළුවන් නම් පරමාර්ථ සාධනය වෙන ආකාරයට අන්නේ වැඩපිළිවෙල ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා හඳුන්වන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි පරමාර්ථය කියලා කිව්වන් පස්සේ හැම විටම එකක් නෙමෙයි. ඒක කාර්යෙන් කාර්යයට වෙනස් වෙනවා. සිල් ගන්නකොට තියෙන පරමාර්ථය නෙමෙයි දන් දෙනකොට. දන් දෙනකොට තියෙන පරමාර්ථය නෙමෙයි භාවනා කරනකොට. භාවනා කරනකොට තියෙන පරමාර්ථය නෙමෙයි අපි සමාජ සේවා කටයුතු කරනකොට. මේ විදිහට එක් එක් තැන්වල කාර්ය වෙනස් වෙනකොට පරමාර්ථ වෙනස් වෙනවා. නිවන් දැකීම සඳහා කරන කටයුත්තේ පරමාර්ථය කෙලෙස් නැසීම විමුක්තිය. හැබැයි විවාහ වීමේ පරමාර්ථය ඒක නෙමෙයි. දරුවන් හැදීමේ පරමාර්ථය ඒක නෙමෙයි. රැකී ආරක්ෂා කිරීමේ පරමාර්ථය ඒක නෙමෙයි. ඒ සියල්ලක් විමුක්තිය සඳහා අපි සහාය කරගන්නට පුළුවන්. හැබැයි ලෞකික ජීවිතේ පරමාර්ථ වෙනම තියෙනවා, ලෝකෝත්තර පරමාර්ථ වෙනම තියෙනවා. මේ ලෝකෝත්තර පරමාර්ථය වෙත පැමිණෙන්නට මේ ලෞකික පරමාර්ථ හඳුනාගෙන ඒවා හසුරුවා ගන්න කොහොමද කියලා අපි තේරුම් බේරුම් කරගන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ ලෞකික පරමාර්ථ නොතිබිය යුතුයි කියන එක නෙමෙයි. හරියට කාරණේ තේරුම් අරගෙන ඒ අර්ථය සාධනය වෙන හැටියට ක්‍රියාත්මක වෙන්නට පුළුවන් වෙනවා. දැන් අපි හිතමුකෝ විවාහය. මොකටද විවාහ වෙන්නේ? බෞද්ධයෙක් හැටියට, මිනිස්සෙක් හැටියට විවාහ වීමේ ගැඹුරු අර්ථයක් තියෙනවා. මොකක්ද? Taman තනියෙන් මේ ලෝකේ ජීවත් වෙනවට වඩා තව කෙනෙක් සහාය කරගෙන කායිකවත් මානසිකවත් වඩා සතුටින් වඩා තෘප්තිමත්ව ජීවත් වීම. ඒ පළවෙනි කාරණය. ඊළඟට මේ මනුෂ්‍ය ලෝකයට පැමිණීම අතිශයින් දුර්ලභයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. අපට අම්මා තාත්තගේ සහාය නොලැබුණා නම් මනුලොවට එන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මනුලොවට ආවේ නැත්නම් පාරමිතා පුරන්නට ඉඩකඩ ලැබෙන්නේ නැහැ. අන් කවර ලෝකයකවත් පාරමිතා පුරන්නට ගුණධම් වඩන්න අවස්ථාවක් නැහැ. දිව්‍ය ලෝකේ පුළුවන් ගෙනිච්ච ටික නඩත්තු කරගන්න. බ්‍රහ්ම ලෝකේ පුළුවන් ධානයට සමවැදිලා පවතින්නට. මනුෂ්‍ය ලෝකේ තමයි මේ දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා මේ හැම දෙයක්ම පුහුණු කරන්නට පුළුවන් හොඳම තෝතැන. ඉතින් මෙතනට පැමිණෙන්නට අවස්ථා නොලැබුණොත් යම් සත්‍යයකට ඒ සත්‍යයට නිවන් දැකීමේ ඉඩකඩ බොහෝ ඈතට යනවා.
ඉතින් ඒ නිසා අපට මේ අවස්ථාව ලැබුණා අපේ අම්මා තාත්තා නිසා. එමනම් ගිහියෙක් හැටියට තමන් විවාහ සංස්ථාවක් පවත්වනවා නම් තමන්ගේ යුතුයකමක්, තමන්ගේ වගකීමක් එසේ මනුලොවට එන්නට ප්‍රාර්ථනා ඇති කරගෙන ඉන්න තව බොහෝ සත්වයින්ට මේ මනුෂ්‍ය ලෝකේ ජන්මලාභය ලබන්නට අවකාශ සලස්වලා දීලා ඒ අයට මනුදම් පුහුණු කරන්න, ගුණදම් පුහුණු කරන්න, නිවන් දකින්නට මනස ප්‍රගුණ කරන්න, ප්‍රතිපත්ති පුරන්න අවශ්‍ය පසුබිම හදලා දීලා. එතකොට නිකන් අපිට දරුවෝ ඉන්නවා මැරෙනකොට වතුර පොදක් දෙන්න, කටට වතුර ටිකක් වක් කරන්න, මම මැරුණෙන් පස්සේ පින්කමක් කරන්න. ඒ වගේ මේ පටු අර්ථ සඳහා නෙමෙයි පින්නතුනි. ඊට වඩා පුළුල් අර්ථයක් මිනිස්සෙක් හැටියට විවාහ ජීවිතයක් තුල තියෙනවා. එතකොට එතන යම්කිසි කාම බන්ධනයකුත් තියෙනවා. ඒ කාම බන්ධනයත් එක්කලා කායිකවත් මානසිකවත් තම තමන් තෘප්තිමත් වෙලා කම්සප මිදෙමින් ජීවත් වෙනවා. ඒක තමයි එක් අර්ථයක් කියන්නේ. ඊට පස්සේ ඒ අර්ථයත් එක්කලා එකතු වෙනවා මේ සමාජ සංස්ථාව දිගින් දිගට පවත්වන්නට සත්පුරුෂ මනුෂ්‍ය දරු ප්‍රජාවක් දායාද කිරීම. ඒක වගකීමක්, ඒක යුතුයකමක් ගිහියෙක් හැටියට. එතකොට ඒ කාර්ය નિවරදිව සිද්ධ කරන්න. නිකන් පැටියෙක් හදන එක නෙමේ මනුෂ්‍ය දරුවෙක් නිර්මාණය කරන්නේ. එවනම් මව් කුසේ ඉඳලා බිහි වෙනකනොත් බිහි වුණාට පස්සෙත් ඒ දරුවා ගුණාත්මක වශයෙන් පෝෂණය කරන්න තමන් කැප වෙනවා. ඒක විවාහ ජීවිතයේ එක්තරා පරමාර්ථයක්. ඊළඟට අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුක්තව නිවන් දකින්නට අවශ්‍ය ගුණ නුවණ සම්පාදනය කිරීම. අපිට තනියෙන් මේ ලෝකේ ගුණධම් වඩන්න බෑනේ. අනිත් කාගේ හරි සහයක් තියෙන්න ඕනේ. අම්මා තාත්තගේ සහාය, ඥාතීන්ගේ සහාය, හිතවතුන්ගේ සහාය, කල්යාණ මිත්‍රයන්ගේ සහාය ලැබෙන්න ඕනේ. ඉතින් Taman සමීපවම ඉන්න කෙනා තමයි බිරිඳ හෝ සැමියා කියන්නේ. එතන සත්පුරුෂයෙක් සසරේ සම්බන්ධ කරගෙන කල්යාණ මිත්‍රත්වයෙන් එකට බැඳිලා නිවන් දකින තෙක් ගුණධම් වඩන්නට වෑයම් කරන්න ඒ සුදුසු පරිසරයක්. ඉතින් ඒ නිසා දැන් බලන්නකෝ මහා බෝසත්වරයෙක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනකොට සසුනක් ගොඩනගන්නට වෑයම් කරනකොට තව කාන්තාවක් ප්‍රාර්ථනා කරනවා මමත් සසරේ ඔබ සමග එනවා. මොකටද? කාම බන්ධනය සඳහා විතරක් නෙමෙයි, කම්සප විඳින්නට විතරක් නෙමෙයි. ඒ යම් සසුනක් ගොඩනගනවා නම්, යම් බුද්ධත්වයක් ලබනවා නම් මගේ ශක්ති ප්‍රමාණයෙන් මම ඒකට සහාය වෙනවා. එතකොට බෝසත්වරයාගේ සහාය බෝසත් පතිනිය ලබනවා, පතිනියගේ සහාය බෝසත්වරයා ලබනවා. අන්‍යෝන්‍ය සහයෝගයෙන් පාරමිතා පුරමින් නිවන් දකින තෙක් වැඩෙනවා. එනිසා මිනිස්සෙක් හැටියට, බෞද්ධයෙක් හැටියට විවාහ වෙනකොට අඩුම තරමින් මේ අර්ථ තුනවත් හඳුනා ගන්න ඕනේ. Taman කායිකවත් මානසිකවත් තෘප්තිමත්ව ජීවත් වීම, සත්පුරුෂ මනුෂ්‍ය ගුණධම් වලින් පිරිපුන් දරුවන් සමාජයට දායාද කිරීම, අන්‍යෝන්‍ය සහයෝගයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් විමුක්තිය සඳහා අවශ්‍ය ගුණධම් සම්පාදනය කිරීම. එතකොට ආත්මලාභය, සමාජ මෙහෙවර, විමුක්තිය. ඉතින් මේ පරමාර්ථ හඳුනාගත්තේ නැතිනම් විවාහ වෙච්ච දවසේ ඉඳලා මෙතින් අරයාගේ අඩුපාඩු, මෙයාගේ අඩුපාඩු, බිරිඳ මෙහෙමයි, සැමියා මෙහෙමයි, මං කියන දේට අහුම්කම් දෙන්න, මට ඕන විදිහට වැඩ කරන්න, ඔය විදිහට ඊටාම ලාමක සිතුම් පැතුම් මූලික කොටගෙන අර ආදරෙන් සෙනෙහසින් කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරනව වෙනුවට ඔවුනොවුන් ගහමරාගෙන අවසානයේ දික්කසාද වෙලා යන්නේන මන්නතෝ සසරටත් වෛරක්කාරයව ගොඩනගා ගන්නට බොහෝ පෞල් ජීවිතවල ක්‍රියා කරන්නේ. ඇයි? මූලික පරමාර්ථ හරියට හඳුනාගන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා යම් ක්‍රියාවක් කයින් කරනවා නම් ඒ හැම දෙයකම අරුත කුමක්ද කියලා නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. ඒ වගේම ඒ කරන කාර්ය න අත්තබ්බ්‍යාබාදාය සංවත්තති. තමන්ගේ අයහපත පිණිස හේතු වෙන්නට සුදුසු නැහැ. න පරබ්බ්‍යාබාදාය සංවත්තති. අනුන්ගේ අයහපතයකින් ගොඩනගන්නට සුදුසු නැහැ. නෞභ්‍යබ්‍යාබාධය දෙපක්ෂයටම හානියක් වෙන්න විදිහක් නැහැ. එසේ නොවන ආකාරයෙන් පරමාර්ථ සාධනය කරගන්නට ක්‍රියාත්මක වෙන්න ඕන. අපි හිතමු නිවන් දකින්න කියලා. දැන් අද අපට සමාජයේ හුඟක් මුණ ගැහෙනවා කතා බහ කරනකොට හාමුදුරනේ මේ ජීවිතේම නිවන් දකින්න, මේ ජීවිතේම සෝවාන් වෙන්න, මේ ජීවිතේම රහත් වෙන්න. අදහස හොඳයි. එතකොට පරමාර්ථය හොඳයි. හැබැයි පරමාර්ථය සඳහා ක්‍රියාපටිපාටිය හැටියට මොනවද පටන් ගන්නෙ? මම දැන් මහත්යව අතෑරලා තියෙන්නේ. දැන් දරුවෝ ගැනත් මම සම්පූර්ණ මැදහත් වෙලා තියෙන. ඒගොල්ලන්ට ඕන හැටියට වැඩෙන්න ඉඩ අරලා තියෙන්නේ. හෙට අනිද්ද රස්සාවෙනුත් අස් වෙන්නයි යන්නේ. මේ ඊයේ පෙරේද එක අම්මා කෙනෙක් අහනවා හාමුදුරනේ දැන් මේ ජීවිතේ සෝවාන් වෙන්න යනකොට මගුල් ගෙවල් වලත් යන්න හොඳ නැහැ නේද? දැන් එතකොට කොහෙද ජීවත් වෙන්නේ? එතකොට බුදුහාමුදුරුවෝ සිගාලෝවාද සූත්‍රයේ මේ අන්‍යෝන්‍ය සදිසා නමස්කාරය හැටියට තමන්ගෙන් සමාජයට කෙරෙන්න ඕන යුතුයකම් වගකීම්. එතකොට මේවා බුදුහාමුදුරුවෝ මොකටද දේශනා කළේ?
නිවන දේශනා කරන්නට ලොව පහළ වූ තථාගතයන් වහන්සේනේ ඒ නිවන් දකින්නකන් යහපත් සමාජ වාතාවරණයක් පවත්වන්න මේ යුතුයකම් වගකීම් දේශනා කළා. එතකොට ඒ සියල්ලක් පැත්තකට දාලා තමන්ගේ වෙන්න ඕන යුතුයකම් වගකීම් සියල්ල නොසලකා හැරලා තමන්ගේ භූමිකාව තනිකරම අමතක කරලා දාලා තමන් විමුක්තිය සඳහා වෑයම් කරනවා නම් තමන්ගේ පැවැත්ම තුළින් තමන්ගේ ක්‍රියාපටිපාටිය තුළින් තව කී දෙනෙකුට අනර්ථය සිද්ධ වෙනවා. එහෙමනම් නිවන් දැකීම කියන පරමාර්ථය හොඳයි. හැබැයි පරමාර්ථය සාධනය කරගන්න යද්දී තව කෙනෙකුට හානි වෙන්නට පුළුවන් කමක් නැහැ. තව කෙනෙකුට විනාශයක් විපතක් වෙන්නට විදිහක් නැහැ. එහෙම වෙනවා නම් ඒක ධර්මානුධර්ම චර්යාවක් නෙමෙයි, ඒක සමචර්යාවක් නෙමෙයි, ඒක මධ්‍යම ප්‍රතිපදාවක් කියලා හඳුන්වන්නට පුළුවන් කමක් නැහැ පිටත. අපි හිතමු අනේකා ಗುಣධහමට නැඹුරු කරන්නට අවශ්‍ය නම් පීඩා කළත් කමක් නැහැ. අවශ්‍ය නම් දඬුවම් කළත් කමක් නැහැ. අවශ්‍ය නම් වෙහෙස කළත් කමක් නැහැ. අනේකා ගුණයට නැඹුරු කරන්න. දැන් බෝසතාණන් වහන්සේ සසර ගමන එහෙම ඕන තරම් කරලා තියෙන්නේ. දැන් අර මහෞෂධ පඬිතයා හැටියට උම්මග්ග ජාතකයේ අර කේවට්ටයව මූණ බිම උලන්නේ ලෙලියනකම් Tamanටත් වැඩි හිටි කෙනෙක්. ඇයි මේ? අර අපරාධයෙන් වළක්වලා ಗುಣධහමට නැඹුරු කරන්න. ධර්මයේ පහදන්නට. ඉතින් එහෙම රිද්දලා හරි දහම්මකට ගත්තට කමක් නැහැ ඔහුගේ යහපත වෙනස. හැබැයි මගේ ලාභය සඳහා අනේකාට විපත් කරන එක, අනේකාට පීඩා කරන එක, අනේකා අසහනයටපත් කරන එක, අනේකාට සිද්ධ වෙන යහපත අහුරන එක ඒක සුදුසු චර්යාවක් නෙවෙයි පින්නතුන්. එතන තියෙන විෂම චර්යාවක්, සමචර්යාවක් නෙමෙයි. එතන තියෙන අගතිගාමී බවක්, මධ්‍යම ප්‍රතිපදාවක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රාහුල ඔබ යමක් කරනකොට නැවත ප්‍රත්‍යවේක්ෂා කොට බැලිය යුතුයි මේ කරන ක්‍රියාවේ පරමාර්ථය මොකක්ද? මං කොමන පරමාර්ථයක් ඇතුවද මේ කාර්ය සිද්ධ කරන්නේ? එසේ පරීක්ෂා කරලා බලන්න ඕනේ. එතකොට ඒක රළුද මොලොක්ද කියන එක කාරණයක් නෙමෙයි. රළු වුණත් මොලොක් වුණත් ඒක හොඳ අර්ථයෙන් නම් කරන්නේ. තමන්ගෙත් අනුන්ගෙත් යහපත ඇහිරෙන්නේ නැතිනම් ඒක හොඳ දෙයක් කියලා කියන්නට වෙනවා. දැන් මෙහෙම හිතන්නකො ඔළුව අත ගන්න එකද හොඳ, ටොක්කක් අනින එකද හොඳ? ටොක්කක් අනින එක හොඳද නරකද? ඔළුව අත ගන්න එක හොඳද නරකද? එහෙම අපිට নিরপেক্ষ අර්ථ සපයන්න බෑ පින්නතුනේ. ටොක්ක අනින එක හොඳද නරකද කියලා කියන්නට වෙන්නේ මොන පරමාර්ථයෙන්ද ඒක කළේ? ඒ වගේම ඒ කාර්ය නිසා තමන්ගේ අර්ථය ඇහුරුණාද, අනුන්ගේ අර්ථය ඇහුරුණාද, එහෙම නැත්නම් තමන්ගේ අනුන්ගේ අර්ථය සාධනය වුණාද කියන කාරණේ මතයි ටොක්ක අනින එක හොඳද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ. ඔළුව අත ගන්න එක හොඳද නැද්ද කියලා තීරණය කරන්න වෙන්නේ එහි පරමාර්ථය සහ ඒන් මතු කෙරෙන ඵලයත් එක්කලා. ඒ නිසා ටොක්ක අනින්නට ඕන තැන තමන්ගේ අනුන්ගේ යහපත පිණිස අදාළ පරමාර්ථ සාධනය කරගන්න. දරුවා වරදක් කරනවා නම් වරදින් ගොඩ ගන්නට නොඑක්වර උපදෙස් දීලා එහි පිහිටන්නට බැරි නම් තරමක් රිද්දලා හෝ දඬුවමක් කරලා හෝ දරුවා සුමගට ගන්න එක සත්පුරුෂ මව්පියන්ගේ වගකීමක්. බුදුරජාණන් වහන්සේත් ඒක දේශනා කරනවා. එක් අවස්ථාවකදී අන්‍ය තීර්ථකයන් බුදුරජාණන් වහන්සේට උබතෝ කෝටික ප්‍රශ්නයක් හදලා යොමු කරනවා. මොකක්ද උබතෝ කෝටි කියන්නේ? කෙලවරවල් දෙකක් තියෙනවා. ඒ පැත්තෙන් උත්තර දුන්නොත් මේ පැත්තෙන් අහුවෙනවා, මේ පැත්තෙන් උත්තර දුන්නොත් ඒ පැත්තෙන් අහුවෙනවා. ඒකයි උබතෝ කෝටික ප්‍රශ්න කියලා කියන්නේ. දැන් බුදුහාමුදුරන්ගෙන් අහන්න කියලා යවනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ හැම විටම ප්‍රියමනාප වචනමද කතා කරන්නේ. ඒතර ප්‍රියමනාප වචනම කතා කරනවා කියලා කිව්වොත් එහෙනම් දේවදත්ත හාමුදුරුවෝ කල්පයක් අපාගත වෙනවා කියලා මෝඝ පුරුෂයා කියලා ඇයි බුදුහාමුදුරුවෝ නිග්‍රහ කළේ? ඒක දේවදත්ත හාමුදුරන්ගේ ප්‍රිය වචනයක් නෙමෙයිනේ. ඒතකොට තථාගතයන් වහන්සේ ප්‍රිය වචන පමණක් නෙමෙයි අප්‍රිය වචනත් කතා කරනවා, පරුෂ වචනත් කතා කරනවා කියලා කිව්වොත් ඒක බුදු කෙනෙකුට ගැලපෙනවද කියලා අහන්න. දැන් ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ. දෙපැත්තෙන් කොහොම උත්තර දුන්නත් අහුවෙන හැටි. ඒක තමයි උබතෝ කෝටික ප්‍රශ්නයක් කියන්නේ. ආලා යවුවා. ඊයන් පස්සේ බුදුරජාණන් වහන්සේ ඔව් කිව්වෙත් නෑ, නෑ කිව්වෙත් නෑ, උපමාවක් දේශනා කළා. මොකද්ද දේශනා කළ උපමාව? කුඩා දරුවෙක් කිරිමව්වරු විසින් බලා හදා ගන්නවා. හදිස්සියේ කිරිමව්වරුන් වෙනතකට අවධානය යොමු වෙලා ඉන්නකොට පොඩි දරුවා මොනවා හරි ගල් කැටයක් කැට කැබලිත්තා කටේ දාගෙන ගිලලා ඒක හිර වෙනවා.
දැන් අර කිරිමව්වරු මේ දරුවාට ආදරේ නම් සැබවින්ම ඒ දරුවාගේ අභිවෘද්ධිය අපේක්ෂා කරනවා නම් කුමක් කළ යුතුද කියලා බුදුහාමුදුරුවෝ විමසුවා. වහාම අර කැටකැබලිත්ත අයින් කරන්නට ඕන. අයින් කරන්න බැරි තරම් ඇතුළට ඒක ගිලිලා නම් පහසුවෙන් ලේසියෙන් ගන්නට බැරි නම් එහෙමම අතහැරලා දානවද කුමක්ද ඉන්නතුරුව කිරිමව්වරු කරන්නේ? එතකොට ඒතනත්තා පිළිතුරු දෙනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවට දරුවාගේ යහපත අපේක්ෂා කරනවා නම් උකුලට ඔළුව තද කරගෙන කට ඇරලා ඇඟිල්ල ඇතුළට දාලා උගුර තුවාල වුණත් ලේ පෙර පෙර හැරි අර කැට කැබලිත්ත ඉවත් කරන්නට වටිනවා දරුවාගේ යහපත බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්න ඒ වගේ හොඳින් කරුණු කියන්නට කියලා හික්මවන්නට පුළුවන් අයට හොඳින් කරුණු කියලා හික්මවනවා. හැබැයි හොඳින් කියලා හික්මවන්න බැරි අයට නිග්‍රහ කරලා හික්මවන්න පුළුවන් නම් එහෙම හරි ඒතනත්තාගේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියා කරන්නට වටිනවයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හැබැයි මේ ආත්මලාභය සඳහා උන්ට නිග්‍රහ කරන්න නෙමෙයි. තමන් මාන්නෙන් තමන් හොවා දක්වලා අනේකා හෙලා දකින්නට අනේකාට නිග්‍රහ කරන්නට නෙමෙයි. ඒ නිසා වචන භාවිතා කරනකොට පරිස්සම් වෙන්න බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට දෙවනි කාරණේ හැටියට පැහැදිලි කරනවා රාහුල ඔබ වචන ප්‍රකාශ කරනකොට යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න මොකක්ද මේ කාරණේ කීමේ අර්ථය. දැන් සමහරු කල්පනා කරනවා ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ නේ මම ඇත්තනේ කියන්නේ. ඇත්ත කිව්ව පමණට නිර්වද්‍ය වචනයක් වෙන්නේ නැහැ පින්නතුනේ. තමන් කියන්නේ සත්‍ය වුණාට ඒ සත්‍යම ලෝකෙට හානිදායක වෙන්නට පුළුවන්. දැන් අපි හිතමුකෝ මෙහෙම යම් කෙනෙක් අපිත් එක්කලා ඇවිදින් කතා කර කර ඉන්නකොට අහවලා මෙහෙමයි ඒ තනත්තාට අපි ඉස්සර උදව් කළේ මේ විදිහටයි. නමුත් මේ මිනිස්සු මහා අසත්පුරුෂයෝ අපට මෙහෙමයි කළේ මම නම් කොහෙත්ම කිසි භජනයක් නැහැ දැන් පව්කාරයෝ බාලයෝ අසත්පුරුෂයෝ ඈත් කරන්නයි ඕන නිසා මම නම් දකින්න කොටත් කේන් තියනවා කියලා මේ විදිහට මොකක් කරේ අනේකගේ අඩුපාඩුවක් අපිත් එක්ක කියනවා. දැන් කියලා ඔහු එතනින් නික්මනකොට අර චෝදනාවට ලක් වෙච්ච පුද්ගලයා අපි ළඟට එනවා. ඇවිදින් අහනවා අර මොකද කිව්වේ මං ගැන? මං ඉතින් ඇත්තනේ කියන්නේ කියලා අර කියපු ටික ඔක්කොම කියනවා. දැන් මොකද වෙන්නේ? ඔවුන් කා කොටා ගන්නවා. අපි නිකන් පැත්තක ඉඳලා කේලංකාරයෙක් වෙනවා. එහෙනම් කේලම කියලා කියන්නේ පිසුනා වාචා කියලා කියන්නේ බොරුවක් නෙමෙයි පින්නතුනේ. ඒ සත්‍ය නොවන දෙයක් කිව්වා නම් ඒකට කියන්නේ මුසාවාදය කියලානේ. එහෙනම් පිසුනා වාචා කියන්නේ පිසුනා වාචා කියන එක ඇත්තම වෙන්න පුළුවන්. හැබැයි අනුන්ට අයහපතක් වෙන හැටියට, අනුන් කෙට වෙන හැටියට, අනුන්ට අනර්ථයක් වෙන හැටියට ඒ සත්‍ය භාවිතා කරලා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා කොච්චර නිවැරදි සත්‍යයක් වුණත් ලෝකෙට අනර්ථයක් වෙනවා නම් ඒ බඳු තැනදී සත්‍ය ප්‍රකාශ නොකළ යුතුයි. එහෙනම් මොකද්ද කරන්නේ? බොරු කියන්නද? නෑ බොරු කියන්න එපා. එතකොට මුසාවාදය. එහෙනම් බොරු කියන්නත් එපා, ඇත්ත කියන්නත් එපා. එක්ක නිහඬ වෙන්න නැත්නම් වෙන දෙයක් කියන්න. එතනට තමයි ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ. එතනදී තමයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්න ඕනේ. ඒ නිසා අපි ඇත්ත කියනවා නම් මේක ඇත්ත වෙච්ච පමණින් මම ඇත්ත දන්නවා කියලා පෙන්වන්න. එහෙම නැත්නම් උඹ වැරද්දක් කළා කියලා තහවුරු කරන්න, අනිකාට දුක හිතවන්නට. එහෙම නැත්නම් මම කොහොම හරි මේක හොයාගත්තා කියලා අනිත් අයට දනවන්නට. ඒකටද මේ ඇත්ත කියන්නේ. එහෙම නැත්නම් අනිකාට යහපතක් කරන්නද? ඒ නිසා තමන් වචනයක් ප්‍රකාශ කරනකොට ඒක සත්‍යද කියන එක ගැන සැලකිලිමත් වෙනවා වගේම ඒ සත්‍ය ප්‍රකාශ කිරීමේ පරමාර්ථය මොකක්ද කියලා නැවත නැවත කල්පනා කරලා බලන්න ඕනේ. ඒ නිසා සම්මා වාචා කියලා මේ බුදුදහමේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දක්වන්නේ බොරු නොකිය සිටීම, සත්‍ය කතා කිරීම විතරක් නෙමෙයි. ඒක බොරුවක් නොවෙන්නටත් ඕන, ඒක කේලමක් නොවෙන්නටත් ඕන, ඒක පරුෂ වචනයක් නොවෙන්නටත් ඕන, ඒක හිස් වචනයක් නොවෙන්නටත් ඕන. සම්පප්පලාපයක් නොවෙන්න ඕන. මොනවද හිස් වචන කියලා කියන්නේ? මොනවද සම්පප්පලාප කියලා කියන්නේ? සම්පප්පලාප කියන්නේ වැඩකට නැති හිස් වචන. සිංහල භාෂාවේ තියෙන එකම වචනයක් හරි මට කියන්න වැඩකට නැති හිස් වචනය මොනවද? සිංහල භාෂාවේ තියෙන්නේ වැඩකට නැති වචනයක්. කිසිම භාෂාවක එහෙම නැහැ පිටුතු. භාෂාවේ වචන හදාගන්නේ අවශ්‍ය නිසා. අවශ්‍ය නැත්නම් එහෙම වචන හදාගන්නේ නැහැ. එහෙනම් මොනවටද හිස් වචන කියලා කියන්නේ? හිස් වචන කියලා කියන්නේ කොච්චර වැදගත් වචනයක් වුණත් ඒ කාර්යයට
ඒ පරමාර්ථයට අදාළ නැතිනම් ඒ පරමාර්ථය සාධනය කරන්නේ නැතිනම් ඒ වචනයට කියන්නේ මොන වචනය කියලාද? හිස් වචනය. ඒක චතුරාර්ය සත්‍ය පිළිබඳ කතාවක් වෙන්නට පුළුවන්. නමුත් අදාළ පරමාර්ථය සාධනය කරන්නේ නැත්නම් ඒකට කියන්නේ හිස් වචනයයි කියලා. ඒක ත්‍රිලක්ෂණය පිළිබඳ කතාවක් වෙන්නට පුළුවන්. ඒක පටිච්ච සමුප්පාදයේ පිළිබඳව කර්මඵලයේ පිළිබඳව වචනයක් වෙන්නට පුළුවන්. හැබැයි අදාළ පරමාර්ථය සාධනය කරන්නේ නැත්නම් ඒක නිකන් හිස් වචනයක් විතරයි. ඒ නිසා හිස් වචන කියලා ලෝකේ 아무තු දෙයක් නැහැ. කාරණයට අදාළව පරමාර්ථයට සාපේක්ෂවයි ඒක හිස්ද නැද්ද කියලා තීරණය කරන්නට සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා පිළිබඳව අපි සැලකිලිමත් වෙන්නට ඕනේ. වචන කතා කරනකොට එහෙම නොවුනොත් මොකද වෙන්නේ? මිනිස්සු ප්‍රශ්න ඇති කරගන්නවා. ධර්මය පුහුණු කරන්න කියලා ගිහිල්ලා අපි ඉතින් ඇත්තනේ කිව්වේ, ඇත්ත කියන්න ගිහිල්ලා ඔන්න මට වෙච්ච වැඩේ. ඊට පස්සේ නම් ඇත්ත කියන්නේ පැත්තකටලා අපි නිකන් ඉන්නවා. දැන් එහෙම දඩබ්බර වෙනවා ඊට පස්සේ. දැන් ඇත්ත කීමේ ප්‍රශ්නේ නෙමෙයි. තන නොතන හඳුනාගෙන ඒක භාවිතා කරන්න බැරි වීමේ ප්‍රශ්නේ නෝ අර්බුද ඇති වෙලා තියෙනවා. ඊළඟට අනේකාගේ යහපත පිණිසනේ මම උපදෙස් දුන්නේ. ඔන්න උපදෙස් දෙන්න ගියාම වෙනද ඊට පස්සේ නම් උපදෙස් දෙන්න ඕන දෙයක් කරගත්තනේ. ඇයි එහෙම හිතුවක්කාර වෙන්නේ? නොසුදුසු තැන උපදෙස් දෙන්නට ගිහිල්ලා. ඒ නිසා අනේකාට උපදේශයක් දෙනවා නම් ඒ සුදුසු අවස්ථාවද? ඒ උපදේශයේ තරත පිළිගනීද? එහෙම නැත්නම් එකකින් කුපිත වෙයිද? උපදේශයක් දෙන්නේ මොකටද? ඒ තනත්තාගේ වරද නිවැරදි කරලා යහපතට පමුණවන්න. ඉතින් ඒ පරමාර්ථය සිද්ධ වෙන්නේ නැතිනම් ඒ උපදේශය මොකටද? ඒ උපදේශය මොකද්ද වෙලාද? ඒක නිකන් සම්පප්පලාපයක් විතරයි. ඒ නිසා වෙනතන මේ සම්පප්පලාප කියලා කියන්නේ හිස් වචන කියලා කියන්නේ අමුතුවෙන් හංවඩු ගහලා අපිට කිසිම භාෂාවක මෙන්න මේවා තමයි හිස් වචන කියලා වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. පරමාර්ථය සාධනය නොවෙන්නා වූ ඕනම වචනයක් නිකන් නිෂ්ඵල හිස් වචනයක්. දිනක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් වනාන්තරයේ ඉන්න වැද්දෙක්. ඒ වැද්දාගේ ස්වභාවයම ඔහු දිවි පවත්වන්නෙම සත්තු දඩයන් කරගෙන ඒ මස් විකුණලා තමනොත් මස් කාලා තමයි ජීවත් වෙන්නේ. ඔහුගේ දිවි පැවැත්ම මේකයි. දැන් මේ භික්ෂුන් වහන්සේ මේ වැද්දා සම්බන්ධ කරගෙන ඒ වැද්දාට ප්‍රාණඝාතයේ ආදීනව පිළිබඳව කර්මඵලය පැහැදිලි කරමින් දේශනාවක් කරනවා. දේවතාව කෝලාහල කරන්න පටන් ගත්තා මේ භික්ෂුව නුසුදුසු තැන ගිහින් ධර්මය හලනවා කියලා. ඇයි? දැන් මේ වැද්දා ඒ වැද්දාගේ දිවි පැවැත්මම ප්‍රාණඝාතයත් එක්කලා. එතකොට ඒ තැනත්තට පිහිට වෙන්න ඕන තමයි. හැබැයි පිහිට වෙන්න ඔහුට දිවි පවත්වන්න වෙන ක්‍රමයකට වෙන කාර්යයකට යොමු කරලා ඉන්න ඕනේ. වෙන කාර්යයක් හඳුන්වා දෙන්නේ නැතිව ඒ තැනත්තට කරන්න බැරි අභව්‍ය ක්‍රියාවක් ගැන කියනවා නම් ඔහුට ඒක පිළිගන්න වෙයිද පින්නතුනි? ඒක නිකන් හිස් වචනයක් වෙනවා. ඒ නිසා දරුවෙකුට උපදේශයක් දුන්නා වුණත්, මිතුරෙකුට උපදේශයක් දුන්නා වුණත්, ගෝලබාලයෙකුට උපදේශයක් දුන්නා වුණත්, උපදේශයක් දෙනවා නම් ඒ උපදේශයෙන් අපේක්ෂා කරන අර්ථ සිද්ධිය සැලසෙන විදිහට ඒ උපදේශය හසුරුවා ගන්න ඕනේ. ඒ අදාළ අර්ථය සිද්ධ වෙන්නේ නැතිනම් නිකන් හිස් වචන විතරයි. එහෙම නිකන් අර්ථයක් නැති පළක් නැති වචන නැවත නැවත කියනකොට උපදේශ හැටියට හරි ඒ වැඩිහිටියව, ඒ අම්මව, ඒ තාත්තව, ඒ ගුරුවරයව අර බාල පරම්පරාව විසින් ගණන් ගන්නෙ නැහැ. ඒ නිකන් ප්‍රායෝගික නැති දේවල් නේ කියන්නේ. කරන්න බැරි දේවල් නේ කියන්නේ. අදාළ නැති දේවල් නේ කියන්නේ. බැලුවෙන් පස්සේ මේ හොඳ දේවල් කියලා තියෙන්නේ. කිව්වට තේරුමක් නැහැ. නිකන් තැනට අදාළ නැතුව පරමාර්ථයට අදාළ නැතුව නම් කියලා තියෙන්නේ. ඒ සියල්ලක්ම නිකන් හිස් වචන ගොඩකටයි වැටෙන්නේ. සමහර වෙලාවට අපි කියන වචනේ කොච්චර අර්ථ සම්පන්න වුණත් ඒක හිස් වෙන්නත් පුළුවන්. ඒකෙන් අනර්ථය සාධනය කරන්නටත් පුළුවන්. දැන් පිනතුන් අහලා ඇතිනේ සීතාවක රාජසිංහ රජුරු පීතෘ ඝාතනේ තාත්තා මරලා රජ වුණා. දැන් පීතෘ ඝාතනේ ආනන්තරේ පාප කර්මයක්. ඒ නිසා රජුරෝ ගිහිල්ලා හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි ආනන්තරේ පාප කර්මයේ විපාකේ ඊළඟ භවයේ නිරේපදීමයි මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැද්ද? ඉතින් භික්ෂුන් වහන්සේලා හොඳට පැහැදිලි කරලා කිව්වා ආනන්තරේ පාප කර්මයෙන් කිසිදාක ගැලවෙන්න බෑ. අනිවාර්යෙන් ඊළඟ භවයේ නිරේ උපදිනවා කියලා දැන් කර්මඵලය හොඳට පැහැදිලි කරලා හේතුඵල වශයෙන් පැහැදිලි කරලා දුන්නා. අන්තිමට මොකද උනේ? රජුරවන්ට මේකත් එක්කලා නොමනාපයක් ඇති උනේ. ඒ Tamanට ඕනේ මේකෙන් ගැලවෙන ක්‍රමයක්. දැන් ආයි තාත්තා නොමරුවා කරන්න බෑනේ. මේක ඊළඟ භවයේ නිරේ උපදිනවා කියලා දැන් නොඋනා කරන්න බෑනේ. දැන් මේක වෙලා ඉවරයි. හැබැයි අර රාජ තේජසයි
තමන්ගේ පෞරුෂයයි ආත්ම ගරුත්වයයි ඔක්කොම හමුවේ අනිවාර්යෙන් නිරේ උපදිනවා කියලා තහවුරු කරනකොට රජුරවන්ට ඒකට හිතේ ප්‍රසාදයක් ඇති වුණේ නැහැ. අන්තිමට ගිහිල්ලා අරිට්ට කීවෙන්නු කියලා ඉන්දියාවෙන් ආපු Hindu පූජකවරයෙක් හිටියා. ඔහුගෙන් ඇහුවා මේකට විකල්පයක් නැද්ද? බය වෙන්න එපා රජතුමනි. ඔකට මේ යාගය කළන් පස්සේ ප්‍රශ්න ඉවරයි. ආයේ කිසි බය වෙන්න එපා. මේ යාගය කරන්න. දැන් මොකද? දැන් හාමුදුරුවන්ට ඔප්පු කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් මරණයෙන් පස්සේ නිරේ උපදිනවා කියලා ඔප්පු කරන්න පුළුවන්ද? ඔප්පු කරන්න බෑ. අරිට්ට කීවෙන්නුට ඔප්පු කරන්න පුළුවන්ද? මේ යාගය කලයින් පස්සේ අනිවාර්යෙන් මේ පාපයෙන් නිදහස් වෙනවා කියලා? ඒක ඔප්පු කරන්නත් බෑ. ඔප්පු කරන්න බැරි කරුණු දෙකක් මතු වුණාට පස්සේ අපි පිළිගන්නේ කොයිකද? අපට වාසි එක. අපේ හිත හදා ගන්න පුළුවන් එක. රජුරෝත් ඒක තමයි කළේ. දැන් මේ කරුණු දෙකම ඔප්පු කරන්න බෑ. ඔප්පු කරන්න බැරිුණාට තමන්ගේ හිත හදා ගන්න වඩා හොඳ එක තමයි අර Hindu පූජකයා කියපු එක. ඒ නිසා අන්තිමට ඔහු සමග එකතු වෙලා යාගය කළා. යාගය කළාට පස්සේ රජුරන්ට ලොකු සැහැල්ලුවක් මනසින් හදාගත්තා. දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයි. මං පීතෘ ඝාතන අකුසල කර්මයෙන් නිදහස් ඊළඟ භවයේ නිරේ උපදින්නේ නැහැ. නමුත් දැන් හාමුදුරුවෝ කියවනේ අනිවාර්යෙන් උපදිනවා කියලා. එහෙනම් මේ බුද්ධ ආගම තිබුණොත් නම් මිනිස්සුන්ට හිතේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න හම්බ වෙන්නේ නැහැ. නිකම් මිනිස්සු බය කරලා විනාශ කරනවා කියලා රාජ්‍යරෝ දහමත් එක්ක කොපිත වුණා. භික්ෂුන් එක්ක කොපිත වුණා. අන්තිමට භික්ෂුන් වහන්සේලා සමූල ඝාතනය කරමින් පන්සල් වනසමින් ඒ පන්සල් තිබිච්ච තැන්වල හාලා උඳු වැපුරුවයි කියලා සඳහන් වෙනවා. එච්චර මහා සාසනික විනාශයක් උනේ මොනවා කියන්න ගිහින්ද? ඇත්ත කියන්න ගිහිල්ලා පටිච්ච සමුප්පාදයේ කර්මයේ කර්ම විපාකයේ පහදන්න ගිහින්. ඒ නිසා කොච්චර වටිනා දහම් පදයක් වුණත් නොනිසිතන නොකිය යුතුයි. ඒ ප්‍රකාශනයෙන් ඒක නිෂ්ඵල වෙන්නටත් පුළුවන්. නිෂ්ඵල වුණොත් නම් තව ටිකක්වත් කමන්නේ මොකුත් නැහැනේ. නමුත් මේ වගේ අනර්ථදායී ඵල ඇති කරන්නටත් පුළුවන්. ඒ නිසා අපි කතා කරන දේ පිළිබඳව නැවත නැවත සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕනේ. එහි පරමාර්ථය කුමක්ද? ඒ වගේම මේ කියන කාරණේ අනුන්ට අයහපතක් වෙනවද? Tamanට අයහපතක් වෙනවද? දෙපාර්ශ්වයටම අයහපතක් වෙනවද? එහෙමනම් ඒ බඳු දේ ප්‍රකාශ නොකළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට මනෝභාවයන් පිළිබඳව දැන් මේ කරන කියන දේවල් නම් ලෝකෙට පෙනෙනවා දැනෙනවනේ. අපි සිතන දේවල් කාටවත් දැනෙන්නේ නැහැ. අර වගේ පරචිත්ත විචාරණයේ තියෙන කෙනෙකුට ඇරෙන්නට අනිත් අයට එකපාරට ප්‍රකට වෙන්නේ නැහැ. නමුත් එහෙම නොපෙනුනයි කියලා නොසලකා හරින්නට එපා. මොකද මනස සංවර්ධනය කරන්න විමුක්තිය සලසා ගන්න මේ නොපෙනෙන දුර්වලකම් තමයි අපි විශේෂයෙන්ම සකස් කරගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට පැහැදිලි කරනවා රාහුල ඔබ නැවත නැවත සිතා බැලිය යුතුයි මේ සිතුවිල්ලෙන් මේ තීරණයෙන් මේ නිගමනයෙන් කොමක්ද සිද්ධ වෙන්නේ? මොකක්ද මෙහි අර්ථය? ඇයි එහෙම සිතා බලන්නට වටින්නේ පින්නතුනේ? අපේම මනසේ පැති දෙකක් තියෙනවා. මේ මනසෙම තමයි පරිත්‍යාගශීලී බව තියෙන්නේ. මේ මනසෙම තමයි ලෝභය හටගන්නේ. එතකොට මේ මනසෙම තමයි සද්ධාව හටගන්නේ. මේ මනසෙම තමයි සැක සංකා උපදින්නේ. මේ මනසෙම තමයි කරුණා මෛත්‍රී අවිහිංසාව උපදින්නේ. මේ මනසෙම තමයි හිංසාව වෛරය කෝපය මතුවෙන්නේ. දැන් මේ මනසෙම කියලා කිව්වට මේ එකම සිතක ඔක්කොම හට ගන්නවා කියන එක නෙමෙයි. සිත් පරම්පරාවක්නේ. ලෝභ මූලික එක් සිතක් හට ගන්නවා. ඒක නිරුද්ධ වුනහම ඊළඟ මොහොතේ අලෝභ සිතක් මතුවෙන්නට පුළුවන්. ඒතර සිත් වශයෙන් සියුම් වශයෙන් අපි ගත්තාම ඒ අතර වෙනසක් තියෙනවා. එකම සිතේ නෙමෙයි. නමුත් අපි මනස හැටියට පොදුවේ කතා කරනකොට සිත හැටියට පොදුවේ කතා කරනකොට මේ අපේ సంతානය තුල තමයි අර ලෝභයත් අලෝභයත් ද්වේෂයත් මෛත්‍රියත් මේ හොඳ නරක කියන දෙපැත්තම ගොඩ නැගෙන්නේ. ඒවා අපි හඳුන්වනවා චෛතසික ධර්ම කියලා. චෛතසික ධර්ම කියලා කියන්නේ මනසේ හටගන්නා ගුණාංග. එතකොට මේ ගුණාංග දෙආකාරයකින් දක්වනවා යහපත් සහ අයහපත්. එහෙම නැත්නම් කුසල් සහ අකුසල්. ඒ නිසා අපි යම් සිතුවිල්ලක් සිතනකොට යම් නිගමනයට එනකොට මේක හොඳ තීරණයක්ද? මේක හොඳ අදහසක්ද? මේ විදිහට සිතුවිලි ගොඩනගලා ඇත්තටම යහපතක් වෙනවද? මෙසේ ටිකක් ගැඹුරින් සිතා බැලිය යුතු වෙනවා. මොකද සමහර දේවල් අපිට තියෙනවා ඒ හිතන ක්‍රමේ හරි කියලාම තමයි අපිට හිතෙන්නේ. නමුත් හරි කියලා හිතුණා වුණාට ඒකෙන් විනාශයක් තමයි ඇති කරලා තියෙන්නේ. දැන් පින්නතුනේ මේවා ගැඹුරින් විග්‍රහ කරලා බලනකොට තමයි එහෙම ප්‍රත්‍යවේක්ෂා නොකිරීම නිසා කොච්චර හානි වෙනවද කියලා දැනෙන්නේ.
දැන් ඔන්න සමහර වෙලාවට ওই පවුල් වල යම් යම් ප්‍රශ්න අරගෙන ආවන් පස්සේ අපි ඒගොල්ලන්ට කියනවා හරි මහත්තයාත් එක්ක කතා කරාම මහත්තයාගේ අඩුපාඩුවක් තියෙන බව පේනවා. නෝනත් එක්ක කතා කළාම නෝනත් එක්කලා ගැටෙන බව නෝනා ඒවත් එක්ක ගැටෙන බව පේනවා. එතකොට අපි බිරිඳට එහෙම නැත්නම් ඒ නෝනාට කතා කරලා කියනවා හරි මහත්තයාගේ මේ අඩුපාඩු තියෙනවා තමයි. නමුත් ඒවත් එක්ක හැප්පෙන්න යන්න එපා. ඒවත් එක්කලා ගැටෙන්න යන්න එපා. එහෙම ගැටුනොත් එහෙම මේ මනුස්සයා තව තවත් දඩබ්බර වෙන්න හිතුවක්කාර වෙන්න පුළුවන්. තවත් නරකට පෙළඹෙන්න පුළුවන්. ඒ නිසා සකස් කරගන්න ඕන නම් ටිකක් ඉවසන්න, ඒ වෑදී ගැටෙන්නේ නැතුව ඉන්න. මොනවා හරි පුංචි හරි හොඳ දෙයක් තියෙනවා නම් ඒව අගය කරන්න. එසේ අගය කරලා පුළුවන් තරම් හිතවත්කමක් ගොඩනගාගෙන ඊට පස්සේ හිතවත්ව දේවල් කියන්න. එතකොට මේ අඩුපාඩු හදා ගන්න පුළුවන් කියලා සමහර අවස්ථාවල හැමෝටම නෙමෙයි සමහරුන්ට අපි එහෙම උපදෙස් දෙනවා. එහෙම දෙනකොටම සමහර කාන්තාව මොකද්ද කියන්නේ? මට හාමුදුරනේ වැරද්ද දැක නොදැක්කා වගේ ඉන්න බෑනේ. මට වැරද්ද දැක්කොත් එවලම එක කියන්න ඕන. මට වැරද්ද පෙන්වන්න බෑනේ. මට ඔය බොරු කරන්න බෑ. මට කෙලින්ම මම වැරද්ද දැක්කනම් ඒකට අනුව වැඩ කරන්න ඕන. දැන් මෙහෙම කියනවා. දැන් ඒගොල්ලෝ හිතන්නේ දැන් මේ අපි බොරු කියන්න උගන්වනවා වගේ. දැන් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න කොහොමද හිතන්න ඕන කියලායි කියන්නේ. නමුත් ඒ චින්තනයේ තමන්ගේ චින්තනය ප්‍රශ්න දුරදිග ගෙනියනවා. තමන්ගේ චින්තනය නිසාම ප්‍රශ්න අවුල් කරනවා. තමන්ගේ චින්තනය නිසාම පවුලේ සමගිය නැතුව යනවා කියන එක ඒ කාන්තාවට ඒත්තු ගන්නන්නට පහසු නෑ පිටුතුනි. ඇයි ඒ තරම් වෛරයකින්, කෝපයකින්, ගස්ඨණයකින්, ආත්ම අභිමානයකින් ඒ තමන් හිතන හැටි හරියටම හරි කියලා තමයි හිතාගෙන ඉන්නේ. එනිසා අපි කල්පනා කරලා බලන්න ඕනේ යම් තීරණ වලට එළමෙනවා නම් යමක් සිතනවා නම් මොකද්ද මේකේ අර්ථය? දැන් මෙහෙම හිතලා මේකෙන් හොඳක්ද වෙන්නේ? පෞල් ජීවිතයේ මৌলিক පරමාර්ථ මේකෙන් සාධනය වෙනවද විනාශ වෙනවද? එහෙම හිතන්නට තරම් සිහි බුද්ධිය නැහැ. මම හිතන හැටි හරි, මගේ වැරද්දක් නැහැ. ඒ විදිහට තර්ක විතර්ක කරනවා මිසක් කවදාවත් තමන්ගේ චින්තනයේ දෝෂය සකසා ගන්නට ආපසු හැරිලා ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැතිනම් ඒ බඳු මිනිසුන් අතර සමගියක් හෝ අභිවෘද්ධියක් අපේක්ෂා කරන්න බෑ පිළිතුරු. ඊළඟට තව සමහර තැන්වල අපි හිතමු දරුවා හරි, සැමියා හරි, බිරිඳ හරි යම් වැරද්දක් කරනවා. කරනකොට අනේක අපිත් එක්ක ලැබෙලා කියනවා හාමුදුරනේ මගේ බිරිඳ, මගේ සැමියා, දරුවා මෙන්න මෙහෙම වැරද්දක් කරනවා. මම දැන් හිතාගෙන ඉන්නේ හරියටම ගිහිල්ලා වැරද්ද අල්ලගන්න ඒ වෙලාවට. දැන් දවසක් එක කාන්තාවක් කියනවා හාමුදුරනේ මහත්තයා වෙන කාන්තාවක් එක්ක සම්බන්ධකම් තියෙනවා කොච්චර කිව්වත් පිළිගන්නේ නැහැ. මම දැන් හිතාගෙන ඉන්නේ අතටම අල්ලගන්න. දැන් පස්සේ මම ඇහුවා හොඳයි. දැන් අතටම අල්ලගත්තට පස්සේ ඒක ඔප්පු වුණාට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ දික්කසාද වෙනවද? නෑ ඉතින් දික්කසාද වෙන්න බෑ දරුවොත් ඉන්නවා. එහෙනම් දැන් අතට අල්ලගෙන මොකද්ද කරන්නේ? අතට අල්ලගෙන සිද්ධ වෙන්නේ එකම දේ. එතනින් එහාට දැන් ඉතින් නෝනක් දන්නවනේ කියලා දිගින් දිගට මේක පවත්වාගෙන යන්න ලැජ්ජ බය නැති වෙන එක විතරයි. දැන් කල්ලාතු උපදෙස් දුන්නාම එහෙම නෙමෙයි වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්දේ මුදව ගන්න කටයුතු කරන්න. ඇයි තමන්ගේ සැමියා තවත් කාන්තාව පස්සේ යන්නේ? එහෙම යන්නට පවුල තුල මොකද්ද තියෙන ගැටලුව? තමන්ගේ මොනවද ඉටු නොවෙන්නේ? මොන අඩුව දැකලාද එහෙම තවත් පැත්තකට යොමු වෙලා තියෙන්නේ? ඒ නිසා මේ පැත්ත සකස් කරගන්නට කියලා කිව්වා. එහෙම නෙමෙයි මම නිවැරදි, මහත්තයා වැරදි. ඒ නිසා වැරද්ද ඔප්පු කරන්න ඕන. ඉතින් ඔප්පු කරලා මොකද්ද කරන්න පුළුවන්? ඒ පිළිබඳව කල්පනා කරනවා. ඒකට උත්තරයක් නැහැ. නමුත් මිනිස්සුන්ට ඕන වෙනවා එහෙම දේවල් සිතන්නට, එහෙම කල්පනා කරන්නට. ඒ අය හිතන්නේ කොච්චර උපදෙස් දුන්නත් නෑ ඒක වැරදි, මං හිතන හැටි හරි. මං හිතන දේ කරන්න ඕන. මෙන්න මේ විදිහට පින්නතුණි හුඟක් වෙලාවට අපි ගන්න තීරණ අපේ සිතුවිලි අපේ චින්තනය අපි මෙහෙවන ආකාරය අපේ ආකල්ප අපේ දැක්ම අපි කොච්චර නිවැරදි කියලා හිතාගෙන හිටියත් ඒවැ බොහෝ සදොස්තැන් තියෙනවා. ඒ නිසා යලි සිතා බලන්නට ඕනේ තමන්ගේ චින්තනයේ තියෙන දෝෂය මොකක්ද කියලා. පින්නතුනි අපි හිතන හැටි හරිනම් දැන් ඕක වෙන්නේ මේ පැවිදි වෙලා මෙච්චර බණ කියන අපට උනත් එහෙම වෙන අවස්ථා තියෙනවා. අනේකා කරන දේ වැරදි, මම කරන දේ හරි, මම හිතන හැටි හරි කියලා. මොකද ඒකෙන්නේ මමත්වයත් එක්කලා. ඉතින් ඒ වෙලාවට මම නම් හිතන්න පුහුණු කරගෙන තියෙනවා එක්තරා ප්‍රමාණයකින් හරි හොඳයි. මම හිතන හැටි හරියටම හරිනම් ඉතින් මේ වෙනකොට මම රහත් වෙලාවත් ඉන්න එපායි. ඉතින් තාම මම රහත් වෙලා නැහැනේ. තාම මම ප්‍රත්‍යඥ වෙන්නේ. ඒ කියන්නේ මම හිතන ආකාරයේ දොස් තියෙන්න පුළුවන්.
මම හිතන ආකාරයේ වැරදි තියෙන්න පුළුවන්. වැරදි තියෙන නිසානේ මම තාම ප්‍රත්‍යඥයෙක් හැටියට ඉන්නේ. එහෙනම් මේ මගේ මනසින් යෝජනා කරන දේම හරි කියලා මම අගතිගාමී වෙන්නට සුදුසු නැහැ. අනික සිතන හැටි වැරදි, මගේ සිතුවිල්ල නිවැරදි කියලා මම මොන පදනමක් මතද තීරණය කරන්නේ? අන්න එහෙම ටිකක් පරීක්ෂා කරලා බලනකොට තමයි අපිට මමත්වයෙන් අගතිගාමී වෙන්නේ නැතිව අපක්ෂපාතීව කාරණේක හොඳ නරක විනිශ්චය කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා රාහුල පොඩි හාමුදුරන්ට රාහුල අර කැඩපත තමන් ඉදිරියෙන් අල්ලාගෙන තමන්ගේ ශරීරයේ ගුණදොස් විනිශ්චය කර බලන්නා වගේ ඒක ප්‍රත්‍යවේක්ෂාවයි කියලා රාහුල හාමුදුරුවෝ හඳුන්වනවා. එහෙමනම් අන්න ඒ වගේ තමන් දිහාට හැරිලා බලලා තමන් කායික වශයෙන්, වාචසික වශයෙන්, මානසික වශයෙන් කරන කියන සිතන දේවල් පිළිබඳව කැඩපතෙන් මුහුණ බලන්නාසේ නැවත නැවත බලමින් ප්‍රත්‍යවේක්ෂා කරන්න. මොකද්ද ප්‍රත්‍යවේක්ෂාවයි කියලා කියන්නේ? ಗುಣ දොස් විනිශ්චය කොට බැලීම. එතකොට යමක් ගුණයයි යමක් දෝෂයයි කියලා අපි කොහොමද නිගමනය කරන්නේ, තීරණය කරන්නේ? ඒ කරන ක්‍රියාවේ, ඒ වචනේ, ඒ සිතුවිල්ලේ අර්ථය කුමක්ද, පරමාර්ථය කුමක්ද, මොන පරමාර්ථයෙන් දෙසේ කරන්නේ කියන කාරණය විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ පරමාර්ථයට අදාළව කටයුතු කළා වුණාට එය Tamanට අයහපත පිණිස පවතිනවද, අනුන්ට අයහපත පිණිස පවතිනවද, Tamanට හෝ අනුන්ට අයහපත පිණිස පවතිනවද? එසේනම් ඒවා නොකළ යුතුයි. පරමාර්ථයත් නිවැරදි නම් කරන වැඩපිළිවෙල Tamanගේ අනුන්ගේ අයහපත පිණිස පවතින්නේ නැතිනම් ඒ ක්‍රියාව නිවැරදි ක්‍රියාවක්ය, සත් ක්‍රියාවක්ය, ධර්මානුධර්ම ප්‍රතිපත්තියක්ය කියලා ඔබ හඳුනාගෙන සිතුවිලි ක්‍රියා වචන පිළිබඳව මෙසේ ප්‍රත්‍යවේක්ෂා කොට ක්‍රියා කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් එදා තථාගතයන් වහන්සේ කැඩපතක් උපමා කරගෙන රාහුල පොඩි හාමුදුරන්ට මේ දුන්නු අවවාදය වර්ෂයක් ගත වෙලා නව වර්ෂයක් උදා වෙන අවස්ථාවේ අපි අපගේ ජීවිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඊටාම යෝග්‍යයි කියලා හැඟුණු නිසායි අද ධර්ම දේශනාව සඳහා මේ කාරණය අපි මාතෘකා කරගත්තේ. ගෙවි ගිය වර්ෂය තුල Tamanගේ කායික, වාචසික, මානසික ක්‍රියාවන්හි කවර අඩලුහුඩුකම් පැවතුනාද කියලා ටිකක් ප්‍රත්‍යවේක්ෂා කරලා ලබන්නා වූ නව වර්ෂය තුල ඒ දුබලකම් සකස් කරගෙන වඩා ශක්තිමත්ව නිවැරදි දැක්මක් ඇතුව ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට හැම දිනාටම මේ අසු දහම් කරුණු මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරමු. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මේ පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදු පසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.